Welcome to the world of business. ලැන්විත් මාලිංගම දුරංග සමග එකතු වී සිටින ඔබට මේ වැඩසටහන තුලින් අපේ ව්‍යාපාරද්දිනේ විෂයට අදාළ අලෙවිකරණය එක්ක පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වැඩසටහනේ තියෙන විශේෂත්වය තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ DS සේනානායක විද්‍යාලයේ ලියෝ සමාජයත් එක්ක. ඒතර අපි මෙච්චර දවස් කරපු වීඩියෝ වැඩසටහන් වලට එහා ගියපු වෙනස් වැඩසටහනක් විදිහට මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි අලෙවිකරණයේ පාඩම, ඒ කියන්නේ වාණිජ්‍ය අංශයෙන් A-level ලියන ශිෂ්‍යයන්ට මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ පාඩම හරියට ආවරණය වෙලා නැහැ. එහෙම ආවරණය වුණත් මේකෙන් ප්‍රශ්න හරියට සාකච්ඡා වීම සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒ හේතුවට උත්තරයක් විදිහට අපි කියන්නේ DS සේනානායක විද්‍යාල ලියෝ සමාජයේ විසින් කරපු ඉල්ලීමකුත් එක්ක අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනකොට මේක වැඩසටහනක් විදිහට යන්නේ. අපි මුලින්ම මේ පාඩමට අදාළ සියලු කාරණාවට වීඩියෝ වැඩසටහනක් විදිහට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේකට අදාළව අපි ලබා දෙනවට PDF එකක්, ඒ කියන්නේ මේ අපේ තියෙන විෂයට අදාළ කරුණු ඇතුළත් PDF එකක් වඩ ලබා දෙනවා. ඒතර ඒක ඔයාලට පුළුවන් DS සේනානායක විද්‍යාලයේ ලියෝ සමාජයේ හරහා ඒක ලබා ගන්න. ඒ වගේම අපි මේකට අදාළව ප්‍රශ්න මාලාවක් වඩ ලබා දෙනවා. ඒ ප්‍රශ්න මාලාවත් ඔයාලට DS ලියෝ ක්ලබ් එක හරහා මේක ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒවට උත්තර ලියලා ඒ උත්තර වලට ඔයාලට මොන හරි උත්තර සම්බන්ධ ගැටලු මොන හරි තියෙනවා නම් ඒවත් DS ලියෝ ක්ලබ් එක හරහා මාව සම්බන්ධ කරගෙන ඔයාට ඒවට උත්තර සපය ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේක ලොකු වැඩසටහනක් විදිහට අපි ක්‍රියාත්මක කරන්න වීඩියෝ එක විතරක් නෙමෙයි. ඒකත් එක්ක ඔයාට ප්‍රශ්න මාලාවක් ලබා දෙනවා. ඒවට ඔයාට උත්තර ලියන්න පුළුවන්. ඒ උත්තරවල ඔයාගේ තියෙන ගැටලු අඩුපාඩු හදලා දෙන්නත් මේක තුලින් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම අපි කතා කරන්න යමු මේ අලෙවිකරණයේ පාඩම. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාර අධ්‍යයනය අපේ සිලබස් එකේ තියෙන 14 වෙනි පාඩම. දැන් අලෙවිකරණයේ පාඩම ගත්තම මේකෙන් අපේ A-level පේපරේට ලොකු වැදගත්කමක් තියෙනවා. මම උදාහරණයක් විදිහට කියන්නම්. ගිය පාර අපේ කියන්නේ 2019 අලුත් සිලබස් එකේ A-level පේපරේ ගත්තොත් එහෙම ඒකේ අපේ තියෙන 6 වෙනි ප්‍රශ්නය, කියන්නේ දෙවෙනි කොටස අපි සාමාන්‍යයෙන් දන්නවා BS පේපර් එකේ ප්‍රශ්න 8ක් තියෙනවා. පළවෙනි කොටසේ ප්‍රශ්න 4යි, දෙවෙනි කොටසේ ප්‍රශ්න 4යි. ඒතකොට මේකේ තියෙන 6 වෙනි ප්‍රශ්නේ තමයි අපිට අලෙවිකරණයට අදාළව ආවේ. ඒක සම්පූර්ණ අලෙවිකරණ ප්‍රශ්නයක් එන්නේ. හැබැයි ඒ ප්‍රශ්නේ වැඩි බරක් තියන්නේ අලෙවිකරණයට. දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නයක ලකුණු 20ක් තියෙනකොට ගිය පාර 2019 පේපරේ මෙහෙයුම් කළමනාකරන එක තමයි අලෙවිකරණයේ ප්‍රශ්නේ පාඩම සම්බන්ධ වෙලා ආවේ. ඒතකොට මේ ප්‍රශ්නේ ලකුණු 20න් මෙහෙයුම් කළමනාකරණයට ඇතුළත් වුණේ ලකුණු 8යි. හැබැයි අලෙවිකරණයට ලකුණු 12ක් ඇතුළත් වුණා. ඒ කියන්නේ මේ අලෙවිකරණයේ පාඩමින් ඔයාගේ A-level පේපරේට ලොකු බලපෑමක් කරනවා. ඒ වගේම තමයි MCQ ප්‍රශ්න, අපේ ස්ටැම්ප් පුරවන ප්‍රශ්න. ඉතින් ඒවට වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් මැනේජ්මන්ට් එකෙන් කළමනාකරණයේ කොටසට අදාළව අලෙවිකරණයෙන් වැඩි කොටසක් ප්‍රශ්නයකට අපිට පිළිතුරු ලියන්න ඕනේ. ඒ හේතුව නිසා මේ වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාට පුළුවන් වෙයි. මේක අවසන් වෙනකොට අලෙවිකරණයේ සම්බන්ධ හොඳ දැනීමක් අපිට ව්‍යාපාර දින විෂයට අදාළව අවශ්‍ය කරන දැනීම ලබා ගන්න. ඉතින් බලමු මොකක්ද අලෙවිකරණය කියන්නේ. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් එකපාරට අලෙවිකරණය කෙනෙක් ගත්තම මේක මේ මොන හරි භාණ්ඩයක් විකිණීමද? නෑ, ඊට වඩා එහා ගියපු දෙයක් අලෙවිකරණය කියන්නේ. ඉතින් බලමු මේක හැම වෙලේම අර පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කිරීම මුල් කරගෙන තමයි මේක අපි ක්‍රියාත්මක කරන්නේ. අලෙවිකරණය කියන කාරණා හැම වෙලේම මූලික වෙන්නේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන්න අවශ්‍ය කරන භාණ්ඩ සේවා සැපීමත් එක්ක. ඒතර ඒකෙදි මෙයා භාණ්ඩ මිල කිරීම, ප්‍රවර්ධනය කිරීම, බෙදා හැරීම කියන කාරණා එක්ක අර පුද්ගලයන්ගේ ඒ වගේම සංවිධානවල පරමාර්ථ ඉටු කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේක අර මං කියුණේ විකිණීමක් නෙමෙයි කියලාද? විකිණීම කියන්නේ මේකේ තියෙන එක දෙයක් විතරයි. හරි, ඒ කියන්නේ අලෙවිකරණය කියන්නේ විකිණීමට එහා ගියපු කාරණා. ඒතර මේකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අලෙවිකරණය කරන කෙනාද? අපි උදාහරණයක් සාමාන්‍ය කම්පැනි එක අලෙවිකරණ දෙපාර්තමේන්තුවට අපි කියන මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රධානිය අලෙවි කළමනාකෘතිය. යාට තමයි මේ අලෙවිකරණ සම්බන්ධ වගකීම තියෙන්නේ. ඒතර එයා සාර්ථක අලෙවිකරණ කාර්යයක් ඉෂ්ට කරා වෙන්නේ එයා මේකෙන් ගනුදෙනුකරුවෝ තෘප්තිමත් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අලෙවිකරණ ක්‍රියාවලිය අවසාන ප්‍රතිඵලයේ විදියට ගනුදෙනුකරුවෝ තෘප්තිමත් වීමක් වෙන්න ඕනේ. ඒක නිසා අපි කියනවා මේ අලෙවිකරණය කියන දේ හැම වෙලේම පාරිභෝගිකයන්ගෙන් පටන් ගන්න. ඒ කියන්නේ පාරිභෝගිකගේ අවශ්‍යතාව මොනවද තෘප්තිමත් කරන එක මේකේ මූලික කාරණා. ඒතර මේක පටන් ගන්න පාරිභෝගිකය. ඒ කියන්නේ පාරිභෝගිකගේ අවශ්‍යතාව මොනවද කියලා අලෙවිකරණය සිද්ධ කරන පාර්ශවය හඳුනා ගන්නවා. ඒ අවශ්‍යතාව මොන ටික හඳුනාගෙන ඒව තෘප්තිමත් කරන්න මෙයා භාණ්ඩයක් හෝ සේවාවක් සපයනකොට ඒක තුලින් පාරිභෝගිකයා තෘප්තිමත් වීම සිද්ධ වෙනවා. අවසානයේ මේක ඉවර වෙන්නේ, ඒ කියන්නේ අලෙවිකරණ ක්‍රියාවලිය අවසන් වෙන්නේ ওই පාරිභෝගික තෘප්තිමත් වීමත් එක්ක. එහෙනම් මේක හැම වෙලේම අර පාරිභෝගිකයන්ගෙන්ම ආරම්භ වෙලා පාරිභෝගිකයාගෙන්ම අවසන් වෙන ක්‍රියාවලිය. ඒ වගේම තමයි මේකෙදි හැම වෙලේම වෙන්නේ ව්‍යාපාර ආයතනය තමන් නිෂ්පාදනය කරන නිෂ්පාදිත මිලදී ගන්න අර පාරිභෝගිකයා නැත්නම් අපි කියන ඉල්ලුම උද්දීපනය කිරීමක් වෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකයට මේක මිලදී ගන්න එයා තුල අදහසක් ඇති කරනවා. නැතු මේක එයා ගන්න කියලා කියන්නේ පාරිභෝගිකයා තුල අපි හිතමු ටීවී එක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා වෙන්න පුළුවන්.
ඒ මොන හරි දෙයක් තුලින් පාරිභෝගිකයට මේ භාණ්ඩ මිලදී ගන්න අදහසක් එයා තුල ඇති කරනවා. දැන් සමහර ලාවට අපි මිලදී ගන්න සමහර භාණ්ඩ තියෙනවා. ඒගොල්ලන්ට හොඳ ආදේශක තියෙනවා. අපි මිලදී ගන්න සාමාන්‍ය මිලදී ගන්න භාණ්ඩයට වඩා වෙළඳපොලේ හොඳ ආදේශන තිබ්බට ඒ අපි මිලදී ගන්න භාණ්ඩය අලෙවිකරණ ආයතනයේ අලෙවිකරණයේ තියෙන සුවිශේෂත්වය නිසා අපි මේ භාණ්ඩ මිලදී ගන්නවා. සමහරට ඒක නෙමෙයි වෙළඳපොලේ තියෙන හොඳම ප්‍රොඩක්ට් එක. වෙළඳපොලේ තියෙන හොඳම නිෂ්පාදනයක නොවෙන්න පුළුවන්. හැබැයි අර අලෙවිකරණය කියන සාධකයත් එක්ක අපි මේ භාණ්ඩ මිලදී ගන්න පෙළඹිලා තියෙනවා. ඉතින් මේ වගේ හැම වෙලේම ව්‍යාපාර ආයතනයක් අර වෙළඳපොලේ තියෙන දැන් වර්තමානයේ අපි දන්නවා ගෝලීකරණය වගේ සාධකත් එක්ක වෙළඳපොලේ ලොකු තරංකාරීත්වයක් තියෙනවා. ඒතර ඒ තරංකාරීත්වයට මුහුණ දෙන්න නම් හැම වෙලේම නිර්මාණශීලී අලෙවිකරුවෝ ඒ ආයතනයේ සතු වෙනවා. ඉතින් මේ අලෙවිකරණය තුලින් ඒ ආයතනයේ ඔය අලෙවිකරණය තුලින් මූල්‍යමය ප්‍රතිලාභය බලාපොරොත්තු වෙන වගේම ගනුදෙනුකරු තෘප්තිමත් කිරීම කියන කාරණාවත් දැන් වර්තමානයේදී වැඩි අවධානයට ලක් වෙලා තියෙනවා. ඒතර අලෙවිකරණය තුලින් ඒගොල්ලෝ හැම වෙලේම සල්ලි නැත්තම් මූල්‍ය ප්‍රතිලාභයක් විතරක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අර ගනුදෙනුකරු තෘප්තිමත් කරලා Tamanට පක්ෂපාතී ගනුදෙනුකරු පිරිසක් ඇති කරගන්න එක මේගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ වෙනවා. හරි. ඉතින් එතකොට අපි බලමු මොනවද මේ අලෙවිකරණය තුලින් මේගොල්ලෝ කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මොන හරි නිෂ්පාදනයක් අලෙවි කරනකොට ඒකේ ඉල්ලුම අඩු වෙලා කියලා හිතන්නකෝ මේ කාලේ. ඒතකොට ඒගොල්ලන්ගේ මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න මොන හරි විසඳුමක් ඉදිරිපත් කරන්න මේක අලෙවිකරණ දෙපාර්තමේන්තුවට මේ ප්‍රශ්නේ දෙනවා. ඒ කියන්නේ අපි ආයතනයේ විසින් ආයතනය වල දෙන ප්‍රශ්නයක් ඒගොල්ලෝ බලනකොට ඉල්ලුම තිබ්බට වඩා අඩු වෙලා. ඒතකොට මේකට විසඳුමක් ඉදිරිපත් කරන්න කියලා අලෙවිකරණ දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කරාම ඒගොල්ලෝ බලනවා මොකද්ද මේකට හේතුව. ඒ කියන්නේ වෙළඳපොලේ අපි කලින් තිබ්බ ඉල්ලුමට වඩා දැන් ඉල්ලුම අඩු වෙලා. ඉතින් එන ඉල්ලුම ආයි වැඩි කරගන්න මොනවා හරි කරන්න පුළුවන් දෙයක් මේගොල්ලෝ අපි කියනවා සංවිධානය කරන. දැන් උදාහරණයකට අපි හිතමු දැන් Red Bull වගේ එකක් ගත්තොත් ඒගොල්ලෝ මේ දවස්වල ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. අර Red Bull gives you wings කියලා අර ඇනිමේෂන් ටිකක් දාලා ඒව දැක්කම අපිට සමහරට ඉතින් අර ඒ පරිභෝජනය අඩු කරලා තිබ්බ කෙනෙක්ට උනත් ඒක ගන්න හිතෙන්න පුළුවන්. ඒ වගේ අලෙවිකරණය තුලින් මිනිස්සුන්ට අර භාණ්ඩයෙන් මිලදී ගන්න. ඒ කියන්නේ භාණ්ඩයට ඉල්ලුමක් ඇති වෙන්න සාධක නිර්මාණය කරන. උතර වෙළඳපොලේ තමන්ගේ භාණ්ඩයට ඉල්ලුම අඩු වෙලා තියෙනවා නම් ඒ ඉල්ලුමයි වැඩි කරලා දෙන්න මේ අලෙවිකරණය හේතුනේ. ඒ වගේම තමයි දැන් සමහරලාට මොන හරි භාණ්ඩයකට ඉල්ලුමක් නැත්තම් ඒ කියන්නේ ඒක වෙනුවට වෙන දෙයක් පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට දැන් අපි අත හොදන්න හෑන්ඩ් වොෂ් පාවිච්චි කරනවා. දැන් අපි දැන් වර්තමානයේදී අපි ඒක වෙනුවට අර සැනිටයිසර්ස්. ඉතින් ඒකෙන් අපි අර හෑන්ඩ් වොෂ් එකට වඩා වැඩි දෙයක් ඒකෙන් වෙනවා කියලා මිනිස්සු තුල මතයක් ඇති කරලා තිනවා. ඒක තුලින් සැනිටයිසර්ස් වලට ඉල්ලුම් වැඩි වෙනවා. ඉතින් අන්න ඒ වගේ අර ඉල්ලුමක් නැති දෙයකට උනත් වැඩි ඉල්ලුමක් ඇති කරන්න පුළුවන් මේ අලෙවිකරණය තුලින්. ඒ වගේම තමයි Tamanට හොඳ ඉල්ලුමක් තියෙනවනේ. Taman අලෙවිකරණ නිෂ්පාදනයට වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙනවනේ. ඒ ඉල්ලුම දිගින් දිගට රඳව ගන්නත් මේ අලෙවිකරණය කියන දේ ආයතනයක් පාවිච්චි කරන. උදාහරණයක් මෙලිබන් මංචි ඔය ගන්නකො. දැන් ලංකාවේ බිස්කට් කර්මාන්තය ගත්තම මෙලිබන් මංචි කියන ආයතන දෙක තමයි උඩින්ම ඉන්නේ. ඒතර ඒගොල්ලන්ගේ නිෂ්පාදන කොහොමත් අලෙවි වෙනවා. ඒගොල්ලන් නිෂ්පාදන අර ඉහළ මට්ටමේ ඉන්න ඒගොල්ලන් විකුණුම් සංඛ්‍යාව. නමුත් ඒගොල්ලෝ ඒක දිගින් දිගට රඳව ගන්න තවදුරටත් අලෙවිකරණේ පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ අපි වෙළඳපොලේ ඉන්න තැන රැඳිලා ඉන්නත් ඒ ඉල්ලුම දිගින් දිගට පවත්ව ගන්නත් මේ අලෙවිකරණය කියන එක අපිට වැදගත් වෙනවා. ඒ වගේම තමයි සමහර ලාවට අනවශ්‍ය ඉල්ලුමක් ඇති වෙනවනේ. ඒකත් හොඳ නැහැ. තමන්ගේ නිෂ්පාදන අනවශ්‍ය ඉල්ලුමක් ඇති වෙනවනම් ඒකත් පාලනය කරන්න මේ අලෙවිකරණය කියන එකම පාවිච්චි කරන. අනිත් දේ තමයි මම මේකේදී ඔයාලට මූලික වශයෙන්ම කිව්වා අලෙවිකරණය කියන දේ අර පාරිභෝගිකයන්ගෙන් පටන් අරන් පාරිභෝගය අවසන් වෙන ක්‍රියාවලිය. ඒතර මේක හැමතැනම ඉන්නේ පාරිභෝගිකය. ඒ කියන්නේ අපි හැම වෙලේම අලෙවිකරණය තුලින් බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකය තෘප්තිමත් කරන්න. ඒක නිසා මේකේ දිගන කස්ටමර් ඉස් ද කිං. නැත්තම් පාරිභෝගිකය තමයි රජු. ඒ කියන්නේ පාරිභෝගිකය තෘප්තිමත් කිරීම තමයි අලෙවිකරණයේ මූලිකම අරමුණ වෙන්නේ. ඒතර මේක පාරිභෝගිකයෙන් ආරම්භ වෙලා පාරිභෝගිකයෙන් අවසන් වෙන පුළුල් ක්‍රියාවලියක් නැතුව භාණ්ඩේ විකිණීම නෙමෙයි විකිණීමට එහා ගියපු පුළුල් ක්‍රියාවලිය. ඒක නිසා මම මේකෙදි කිව්වා හැම වෙලේම මේකෙදි මූලිකත්වය ලැබෙන්නේ පාරිභෝගිකයට. අර කස්ටමර් ඉස් ද කිං නැත්නම් අපි කියනවා පාරිභෝගිකය තමයි රජු විදියට සලකන්නේ. එයා මුල් කරගෙන පාරිභෝගිකය මුල් කරගෙන මේ අලෙවිකරණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. බලමු ඉතින් මේක ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව. ඔයාලට මේ අලෙවිකරණයට අදාළව අපේ ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශයේ තියෙන කාරණා එක්ක අපි ඉස්සරහට යන්න හදන්නේ. මේ බලනකොට මෙතන අලෙවිකරණය කියන එක නිර්වචනය කරලා තියෙනවා. දැන් අපි අලෙවිකරණය සම්බන්ධ මූලික කාරණා ටික කතා කරා. ඉතින් ඒකත් එක්ක අලෙවිකරණය කියන කාරණාවට ලෝකයේ පිළිගත්ත පොදු නිර්වචනයක් අපි ඉදිරිපත් කරලා දිනවද මේක සහ අපිට තව නිර්වචනයක් මේක සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. ඒවා බලන්න මොකක්ද ඔයාලට දීලා තියෙන නිර්වචනේ. මේක අපිට කියලා තියෙනවා පුද්ගල සහ කණ්ඩායම් තම අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා
වටිනාකමින්නුත් නිෂ්පාදිත නිර්මාණය කිරීම, ඒව ඉදිරිපත් කිරීම සහ නිදහසේ වෙනත් අය සමග හුවමාරු කිරීම සඳහා වූ සමාජීය ක්‍රියාවලිය අලෙවිකරණය කියලා කියලා තියෙනවා. මේක කියලා තියෙන්නේ පිල්ප් කොට්ලා. ඉතින් මේ අලෙවිකරණය සම්බන්ධ නිර්වචන ඉදිරිපත් කරු පිල්ප් කොට්ලා කියලා අලෙවිකරණය සම්බන්ධ නිර්වචන ඉදිරිපත් කරපු කෙනා තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ අලෙවිකරණයට වැදගත් නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙන ඇමරිකානු වරලත් අලෙවිකරණ ආයතනය. ඒගොල්ලෝ ඒ කියන්නේ ඇමරිකන් මාකටිං ඇසෝසියේෂන් එක. ඒගොල්ලෝ කියනවා අලෙවිකරණය කියන්නේ පුද්ගල හා සංවිධානමය අරමුණු තෘප්තිමත් කරන්න හුවමාරු කිරීමට අවශ්‍ය අදහස්, භාණ්ඩ හා සේවා සංකල්ප, ඊට පස්සේ මිල කිරීම, ප්‍රවර්ධනය හා බෙදා හැරීම, ඊට පස්සේ සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අලෙවිකරණය. ඉතින් මීට වඩා ටිකක් පුරුල් දෙයක් කියනවා ඇමරිකානු වරලත් අලෙවිකරණ ආයතන. ඒගොල්ලෝ කියනවා පුද්ගල හා සංවිධානමය අරමුණු තෘප්තිමත් කිරීම සඳහා උමරගෙනට අවශ්‍ය අදහස්, භාණ්ඩ හා සේවා සංකල්ප, ඊට පස්සේ මිල කිරීම, ප්‍රවර්ධනය, බෙදා හැරීම, සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය අලෙවිකරණය. ඒත් ඒගොල්ලෝ ඉදිරිපත් කරපු කාරණා ගැන අපි මේ අලෙවිකරණේ පාඩමේ ඉස්සරහට සාකච්ඡා කිරීමක් කරනවා. ඒතර ඔයාලට පැහැදිලි වෙයි මොකද්ද මේ අලෙවිකරණයෙන් කියන්න අපි උත්සාහ කරන්නේ. හරි. ඒතර මේකෙදි අපි අලෙවිකරණය ගැන කතා කරනකොට අපිට වැදගත් වෙනවා වෙළඳපොළ. මොකද ඒකට හේතුව අපි දැන් ගනුදෙනුකරු තෘප්තිමත් කරන්න භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරන්න ඕන වෙළඳපොළේනේ. ඒතර මේ වෙළඳපොළ කියන එක අපි සරලව අදහස් කරොත් අර ගැනුම්කරු විකුණුම්කරු හමුවන ඕනෑම ස්ථානයක් විදිහට අපි වෙළඳපොළ හඳුන්වන්නේ. ඉතින් බලමු මේකේ නිර්වචනය කරලා තියෙන විදිය. සමාන අවශ්‍යතා හා උවමනා සහිත ඒවා හුවමාරු ක්‍රියාවලියන් මගින් තෘප්තිමත් කර ගැනීමට කැමැත්ත හා හැකියාව ඇති සත්‍ය හෝ විභව කියන්නේ තාම ඉදිරිපත් වෙලා නැති අනාගතයේ ඉදිරිපත් වෙන්න ඉන්න ගැනුම්කරුවන්ගේ එකතුව වෙළඳපොළක් කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ අපිට සමාන අවශ්‍යතා උවමනා තියෙන ඒවා හුවමාරු කියන්නේ අපේ තියෙන අවශ්‍ය උවමනා හුවමාරු ක්‍රියාවලියන් මගින් තෘප්තිමත් කරගන්න කැමැත්ත හා හැකියාව ඇති සත්‍ය හෝ විභව. දැන් සත්‍ය කියන්නේ මේ වෙද්දි ඉන්න කට්ටිය, විභව කියන්නේ මේ වෙළඳපොළට ඇතුළත් වෙන්න බලන් ඉන්න කට්ටිය. අනාගතේ අපේ ඉල්ලුම ඇති වෙන්න බලපාන ගැනුම්කරු. ඒ එකතුව අපි හඳුන්වන වෙළඳපොළක් කියලා. නැතහොත් නිෂ්පාදනය සඳහා සත්‍ය හෝ විභව ගැනුම්කරුවන්ගේ එකතුව අපි හඳුන්වනවා වෙළඳපොළක් විදිහට. ඉතින් මේ වෙළඳපොළ කියන එක අපිට වැදගත්. හේතුව අපි අලෙවිකරණය කියන කාරණාව ඉදිරිපත් කරන්නේ මේ වෙළඳපොළ තුල ඉන්න අර ගැනුම්කරුවන්ට. ඒතර ඒ ගැනුම්කරුව හැම වෙලේම සමාන අවශ්‍ය වුණා සහිත ඒවා හුවමාරු ක්‍රියාවලියන් මගින් තෘප්තිමත් කරගන්න කැමැත්ත හැකියාව තියෙන කට්ටිය. ඒගොල්ලෝ සත්‍යයෙන් මේ වෙද්දි ඉන්න ගනුදෙනුකරුවෝ වෙන්න පුළුවන්. නැත්නම් මේ කර්මාන්තෙට එන්න බලන් ඉන්න විභව ඒ කියන්නේ වෙළඳපොළට එන්න බලන් ඉන්න විභව ගැනුම්කරුවෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මුල් කරගෙන අපි අපේ අලෙවිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමක් කරනවා. ඉතින් බලන්න ඊළඟට තියෙනවා වෙළඳපොළ පිළිබඳ විවිධ වර්ගීකරණයන් දක්නට ලැබෙන අතර වෙළඳපොළ තුළ සිටින ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාව හා කැමැත්ත අනුව ප්‍රධාන වර්ගීකරණ දෙකක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේකවා මේ විදිහ දන්න දෙයක්. පාරිභෝගික වෙළඳපොළයි කාර්මික භාණ්ඩ වෙළඳපොළ. දැන් පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළ කියන්නේ අපි අවසාන පාරිභෝජන චේතනාවෙන් අවසාන පාරිභෝගිකව මිලදී ගන්න භාණ්ඩ අලෙවි වෙන වෙළඳපොළ පාරිභෝගික වෙළඳපොළ කියලා අපි කියනවා. කාර්මික භාණ්ඩ වෙළඳපොළ කියන්නේ වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේ අරමුණින් අර කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ අරමුණින් ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීම විකිණීම සිද්ධ වෙන වෙලාව අපි කියනවා කාර්මික භාණ්ඩ වෙළඳපොළ කියලා. ඊට පස්සේ මේ වෙළඳපොළ කියන එක අපිට ප්‍රධාන කොටස් පහක් යටතේ ඉදිරිපත් කරන්න පුළුවන්. සම්පත් වෙළඳපොළ, නිෂ්පාදිත වෙළඳපොළ, ඊට පස්සේ රජයේ වෙළඳපොළ. මේවා අතර සම්බන්ධය අපි කතා කරනවා. පාරිභෝගික වෙළඳපොළ, අතරමැදියන්ගේ වෙළඳපොළ විදිහට මේ වෙළඳපොළ අපි කොටස් පහක් යටතේ ඉදිරිපත් කරන තියා බලමු මොකද්ද මේවා අතර තියෙන සම්බන්ධය. හරි, ඒ සම්බන්ධය වට පෙන්නලා තියෙනවා මෙතනින්. හරි, බලන්න එතන තියෙන සම්බන්ධය වට පෙන්නලා තියෙනවා. දැන් මේකේ සම්පත් වෙළඳපොළ. දැන් අපි දන්නවා මොනවද සම්පත් කියන්නේ කියලා. නිෂ්පාදනයක් කරන්න අවශ්‍ය කරන අපි මෙතනදී බලමු කොහොමද මේ වෙළඳපොළ වලට එකිනෙකට සම්බන්ධ වෙන්නේ කියලා. දැන් බලන්න මෙතන මේක පටන් ගන්නෙ සම්පත් වෙළඳපොළ. ඒ කියන්නේ අපි දන්නවා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන නිෂ්පාදන සම්පත්, එහෙම නැත්නම් නිෂ්පාදන සාධක අලෙවි කරන වෙළඳපොළ තමයි මේ සම්පත් වෙළඳපොළ එන්නේ. ඒතර මේගොල්ලන්ගේ නිෂ්පාදන සම්පත් බලන්න මෙතනින් මෙහෙම යනවා නිෂ්පාදන වෙළඳපොළට. කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන නිෂ්පාදන සම්පත් ටික මේ නිෂ්පාදන වෙළඳපොළ විසින් මිලදී ගන්නවා සම්පත් වෙළඳපොළ. සම්පත් වෙළඳපොළ සතුව තියෙන සම්පත් ටික ඒගොල්ලෝ නිෂ්පාදන වෙළඳපොළට දෙනවා. ඒ වෙනුවෙන් මුදල් ගෙවනවා සම්පත් වෙළඳපොළ. බලන්න මේ සම්බන්ධය. සම්පත් වෙළඳපොළෙන් සම්පත් ටික නිෂ්පාදන වෙළඳපොළට දෙනකොට ඒගොල්ලෝ මුදල් ගෙවනවා සම්පත් වෙළඳපොළට. ඊට පස්සේ මේ නිෂ්පාදන වෙළඳපොළෙන් ඒගොල්ලෝ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කළා ඒක දෙනවා මුලින්ම අතරමැදියන්ට. මේ ඉන්න අතරමැදියන් නිෂ්පාදන වෙළඳපොළෙන් භාණ්ඩ දැන් සම්පත් ගත්තා. භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරා. ඒක ඊට පස්සේ අතරමැදි වෙළඳපොළ ලබා දෙනවා. දැන් අතරමැදියෝ ඒ වෙනුවෙන් නිෂ්පාදන වෙළඳපොළට සල්ලි ගෙවනවා. අතරමැදියෝ විසින් සල්ලි ගෙවනවා නිෂ්පාදන වෙළඳපොළ මුදල් ගෙවීමක් කරනවා. ඊට පස්සේ මේ භාණ්ඩ මිලදී ගන්න අතරමැදියෝ ඒවා පාරිභෝගික වෙළඳපොළ ලබා දෙනවා. මේ භාණ්ඩ සේවා ටික අතරමැදියන්ගෙන් පාරිභෝගික වෙළඳපොළට යනවා. ඒතර ඒ වෙනුවෙන් පාරිභෝගික වෙළඳපොළේ ඉන්න වෙළෙන්දෝ මේ මුදල් ගෙවීමක් කරනවා අතරමැදියන්ට. ඊට පස්සේ ඉතින් මේවා
වෙළඳපොලේ අලෙවීමක් වෙනවා. ඊළඟට දැන් අනිත් කාරණාව හැම වෙලෙම මේ පාරිභෝගික වෙළඳපොල කියන්නේ කුටුම්බංශයනේ. හරි කියන්නේ කුටුම්බංශයේ සතුව තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදන සම්පත් තියෙන්නේ. ඒතොර නිෂ්පාදන සම්පත් ටික මේ පාරිභෝගික වෙළඳපොල නැත්නම් කුටුම්බංශයෙන් මේ සම්පත් වෙළඳපොල ලබා දෙනවා. මේ සම්පත් ටික එන්නේ කුටුම්බංශයෙන්. එතකොට මේ පාරිභෝගික වෙළඳපොල කියන්නේ හැම වෙලෙම කුටුම්බංශය ඒගොල්ලන් සතුව තියෙන නිෂ්පාදන සම්පත් ලබා දීමක් කරනවා සම්පත් වෙළඳපොලට. ඒතොර මේ සම්පත් වෙළඳපොලෙන් ඒ වෙනින් මුදල් ගෙවීමක් කරනවා පාරිභෝගික වෙළඳපොලට. ඕක තමයි ඉතින් මේ වෙළඳපොල අතර තියෙන සම්බන්ධය. මේක සම්බන්ධීකරණය කරන රජය විසින්. ඉතින් මේද රජයේ වෙළඳපොළ ඒගොල්ලෝ තමයි මේක සම්බන්ධීකරණය කරන්නේ. සම්පත් වෙළඳපොළට අවශ්‍ය සේවත් ඒගොල්ලෝ සපයනවා. පාරිභෝගික වෙළඳපොළට අවශ්‍ය සේවා ටිකත් එයා දෙනවා. අතරමැදියන්ට අවශ්‍ය සේවා ටිකත් එයා සපයනවා. නිෂ්පාදන වෙළඳපොළට අවශ්‍ය සේවා ටිකත් සපයනවා. හැබැයි ඉතින් ඒ වෙනුවෙන් එයා මේ හැමෝගෙම බදු අය කර ගැනීමක් කරනවා. Taman සපයන සේවාව වෙනුවෙන් බදු අය කර ගැනීමක් කරනවා. ඉතින් මේක තමයි අපිට නූතන හෝමාරු ආර්ථික ප්‍රවාහය තුලත් වෙළඳපොළ ආකෘතිය විදිහට පෙන්වන්න පුළුවන්. මේ වෙළඳපොළවල් පහ පිළිබඳ ඔයාව ඒක සම්බන්ධන ආකාරය පිළිබඳ මේ සටහනෙන් පැහැදිලි කිරීමක් කළා. තිනු මේ එකට එකක් සම්බන්ධලා යන්නේ. ඉතින් හැම වෙලේම තේරුම් ගන්න මොකද්ද වෙන්නේ කියන එක රජය තමයි නැත්නම් රජයේ වෙළඳපොළ තමයි මේක සම්බන්ධීකරණය කරන්නේ. ඒ වෙනුවෙන් එයා මේ හැම වෙළඳපොළකටම සේවාවන් සපයනවා. ඒ සපයන සේවාවට ඉතින් ඒ වෙනුවෙන් බදු අය කිරීමක් කරනවා. ඉතින් අපි බලමු එතනින් එහාට මේක ඉස්සරහට යනවා. දැන් අපි වැදගත්ම කොටසකට එන්න හදන්නේ අලෙවිකරණයක් කතා කරන අලෙවිකරණ හර සංකල්ප. අලෙවිකරණයත් එක්කෙන අලෙවිකරණ හර සංකල්ප. ඉතින් මේ ටික වැදගත්. අපි මේ ක්‍රියාවලිය නැත්නම් මේ සිද්ධ වෙන දේවල් ටික හොඳට පැහැදිලි කරගන්න ඕනේ. ඔයත් හොඳ අවධානයෙන් මේ ටික අහන් ඉන්න. ඊට මේවට අදාළව ප්‍රශ්න වාට සපයනවා. මම කිව්වා DS එකේ ලියෝ ක්ලබ් එක හරහා මේ ප්‍රශ්න ටික වාට ගන්න පුළුවන්. අරගෙන ඒවට පිළිතුරු ලියලා ඒවෙ මොන හරි ගැටලු තියෙනවා නම් DS එකේ ලියෝ ක්ලබ් එක හරහා මාව සම්බන්ධ කරගෙන වාට පුළුවන් මේවට මකින් පිළිතුරු ගන්න. හරි. ඉතින් බලන්න මෙතන අලෙවිකරණ හර සංකල්පය anu අලෙවිකරණ ක්‍රියාවලියේ පදනම් වී ඇති මූලික සාධක. ඒ කියන්නේ මේ අලෙවිකරණ ක්‍රියාවලියේ පදනම් වෙලා තියෙන මූලිකම සාධක ටික තමයි මේ හර සංකල්ප ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක බලන්න දීලා තියෙන ටික අවශ්‍යතාව උමනා ඉල්ලුම, ඊට පස්සේ ඉලක්ක වෙළඳපොළ පිහිටුවීම හා ඛණ්ඩනය, ඊට පිරුණම් එනත් අපි කියන පිළිගැන්වීම හා සන්නම්, ඊට පස්සේ අලෙවිකරණ මාර්ග, මාර්කටිං channels කියලා දිනවා. ඊට පස්සේ ගෙවන ලද, අයිති කරගන්න ලද, උපයන ලද මාධ්‍ය. කියන අපි මේවා දැන් ඔය සමහරට දැන් අපි හිතමු මොනවා හරි ප්‍රොමෝෂන් කරන්න අපි බෝඩ් අරන් තින නැත්නම් පේඩ් ඇඩ්වර්ටයිස්මන්ට් අරන් තින තියන්නේ වගේ ඒවා. ඉතින් අපි අර නැත්නම් පාරේ තියෙන බෝඩ් වලට සල්ලි ගෙවලා අලෙවිකරණය කරන්න අරගෙන තිනන්නේ වගේ. ඊට පස්සේ හැංගීම් සහ නිරත වීම ඊළඟ ඉම්ප්‍රෙෂන් හා එන්ගේජ්මන්ට් කියලා තියෙන. ඊට පස්සේ වටිනාකම් සහ තෘප්තිය, සැපයුම්දාම, තරංකාරීත්වය, හෝමාරු, ගනුදෙනු, සම්බන්ධතාවය අපි ඇති කරගන්න රිලේෂන්ෂිප්ස්. ඊට පස්සේ අලෙවිකරණ පරිසරය. ඉතින් මේ දේවල් තමයි අලෙවිකරණ එක්ක අපි කතා කරන හර සංකල්ප. ඉතින් අපි බලමු මේවා කොහොමද අපේ අලෙවිකරණ ක්‍රියාවලට වැදගත් වෙන්නේ කියන කාරණා. ඉතින් මුලින්ම වට තියෙනවා අවශ්‍යතාව, උමනා සහ ඉල්ලුම්. මේකවා මේ විදිහට දන්න දෙයක්. අපි දන්න හැම වෙලේම අවශ්‍යතාවක් කියන්නේ මිනිස්සු ජීවත් වෙන්න නම් අනිවාර්යෙන් ඉටු කරගන්න ඕන දේවල්නේ. ඒතර මේ අවශ්‍යතා සපුර ගන්න විවිධ ස්වරූප තමයි අපි උමනා කියලා කියන්නේ. දැන් අපිට උමනා ඇති වුණාට දැන් මිනිස්සුන්ගේ උමනා අසීමිතයි. හැබැයි අසීමිත උමනා වලින් අපිට හැම උමනාවම ඉෂ්ට කරගන්න බෑ කියන එක අපි දන්නවා. ඒතකොට ඒ අසීමිත උමනා වලින් අපි අපේ අවශ්‍යතා ඉටු කරගන්න අපි තීරණය කරපු, ඒ කියන්නේ අපි භාණ්ඩ මිලදී ගන්න තීරණය කරපු දේවල් තමයි අපි ඉල්ලුම් කරන්නේ. ඒතකොට මේ උමනා වලින් ඒ ක්‍රය ශක්තිය, මිලදී ගැනීමේ හැකියාව කියන සාධකේ බලලා අපි මිලදී ගන්න තීරණය කරපු දේවල් තමයි මේ ඉල්ලුමින් අපි සාකච්ඡා කරන්නේ. ඒතකොට මේ අවශ්‍යතා ඉටු කරගන්න ස්වරූප විදියට උමනා එනවා. මේ උමනා යටතේ අපි මිලදී ගන්න තීරණය කරපු දේවල් තමයි අපි ඉල්ලුම් කරන්නේ. ඉතින් මේ කරුණු තුන එකට සම්බන්ධලා යන්නේ. අවශ්‍යතා ඉටු කරගන්න තමයි උමනා තියෙන. අවශ්‍ය ඉටු කරගන්න ස්වරූප උමනා. ඒ උමනා වලින් අපි ඉටු කරගන්න තීරණය කරපු උමනා අපි ඉල්ලුම් කරනවා. ඉතින් ඉල්ලුමට මේ දේවල් සම්බන්ධ වෙනවා. ඉතින් අපි එතනින් එහාට යනවා. ඊට ඉලක්ක වෙළඳපොළ පිහිටුවීම හා ඛණ්ඩනය. ඉලක්ක වෙළඳපොළ කියන්නේ නිෂ්පාදකයෙක් හැම වෙලේම තමන්ගේ භාණ්ඩය හෝ සේවාව අලෙවි කරන්න තීරණය කරපු ඉලක්ක වෙළඳපොළ. නැත්නම් මේකේදී වෙළඳපොළ ඛණ්ඩනය කියලා කියන්නේ අපි මොනවා හරි නිෂ්පාදනයක් අලෙවි කරනකොට ඒකේ නිශ්චිත පාරිභෝගික පිරිසක් මුල් කරන් යනවා නම් දැන් උදාහරණයක් විදිහට අපි නිෂ්පාදනය අලෙවි කරන්න තීරණය කරලා තියෙන්නේ පාසල් ළමයින්ට නම් ඒතර අපි වෙළඳපොළ ඛණ්ඩනය වෙන්නේ පාසල් ළමයි. පාසල් ශිෂ්‍යයදී අන්න ඒ වගේ අපි මේ වෙළඳපොළ ඛණ්ඩනයක් කරනවා. අනිත් එක තමයි ඊළඟ සාධකයේ විදිහට දෙන හර සංකල්පවල පිරිනැමුම් නැත්නම් නිෂ්පාදිතය සහ සන්නම. දැන් මේ සන්නම කියන එක වැදගත්. අපි හැම වෙලේම සන්නම් පක්ෂපාතීත්වයක් ඇති කරගන්න බලනවා අලෙවිකරණ. ඉතින් බලන්න මෙතන තියෙන දේ ව්‍යාපාරිකයන් විසින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාව තෘප්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන වටිනාකම් සමූහයේ පිරිනැමුම්. එහෙම නැත්නම් අපි නිෂ්පාදිතය කියලා හඳුන්වනවා. අපි හැම වෙලේම නිෂ්පාදයක් ඉදිරිපත් කරනවා. නිෂ්පාදිතය අර අපි ඉදිරිපත් කරන සන්නම් නාමය යටතේ තමයි ඉදිරිපත් කරන්නේ. ඒතර මේ සන්නම් නාමයට පක්ෂපාතීත්වයක් ඇති කරගන්න අපි බලන උදාහරණයක් අපි මම කියන්න දැන් සමහරලාට අපි සමහර නිෂ්පාදිත කඩෙන් ගිහිල්ලා ඉල්ලන්නේ නිෂ්පාදිතේ නමින් නෙමෙයි සන්නමේ. දැන් උදාහරණයක් සිග්නල් එකක් දෙන්න. ඉතින් අන්න ඒ වගේ අපි සන්නම තමයි ඉල්ලන්නේ. ඉතින් ඒ වගේ අපි සන්නම් පක්ෂපාතීත්වයක් ඇති කරගන්න ඕනේ. දැන් අලෙවිකරණය තුලින් ඒ අලෙවිකරණය සිද්ධ කරන පාර්ශවයේ බලාපොරොත්තු වෙනවා තමන්ගේ නිෂ්පාදිතයට අර පාරිභෝගික තුල සන්නම් පක්ෂපාතීත්වයක් ඇති කරගන්න. ඒතකොට සන්නම් නාමයෙන් එහෙම ඉල්ලනවනම් අන්න එතකොට ඒගොල්ලෝ ගොඩක් සාර්ථකයි. ඒ විදිහට මේවා වැදගත් වෙනවා. අපි අලෙවිකරණේ හර සංකල්ප වලින් ඉස්සරහට යනවා.
අනිත් එක අලෙවි කරන මාර්ගය. කියන්නේ භාණ්ඩ අලෙවි කරන්න තීරණය කරන මාර්ග, ඒවා සංනිවේදන මාර්ග වෙන්න පුළුවන්, බෙදාහැරීම් මාර්ග වෙන්න පුළුවන්, සේවා මාර්ග වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අලෙවි කරන මාර්ග අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මම කිව්වා කලිනුත් ගෙවන ලද සහ අයිති කරගන්න ලද අලෙවි කරන මාර්ග. ඒ කියන්නේ මේවා සමහරට අපි අර දැන් සමහර පත්‍රවල හැමදාම මේ පිටුව වෙන් කරලා තියෙනවා මේ ආයතනය. සංග්‍රහවන්න මැගසින් එක ගන්න. ඒකේ අපි හිතමු 5 වෙනි පිටුව කියලා 5 වෙනි පිටුව අදාළ ආයතනට හැමදාම වෙන් කරලා තියෙනවා. අන්න ඒ වගේ අපි අර මුදල් ගෙවලා ඒවා වෙන් කරලා තියෙනවා. දැන් පාරේ තියෙනවා සමහරට කට් අවුට් එහෙම දැකලා ඇති. ඒ බැනර්ස් ඒවා අපි සල්ලි වෙන් කරලා මොනවාරි සමහර ආයතන ඒවා අරගෙන තියෙන. ඒතර මාස 3කට සමහරට මාස 6කට අවුරුද්දකට ඒවයි ගෙවීමක් කරලා ඒවා වෙන් කරලා තියෙනවා. රූපවාහිනිය නැත්නම් අපි ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් ගත්තමත් අපි ඒගොල්ලන්ගේ වෙළඳ කාලෙන් යම්කිසි ප්‍රමාණයක් දැන් මෙලිබන් කියලා දන්නවක ඒගොල්ලෝ වෙළඳ කාලෙන් යම්කිසි ප්‍රමාණයක් මුදල් ගෙවලා වෙන් කරලා තියෙනවා. ඒතර ඒ වෙලාවේ අනිවාර්යෙන් යන්නේ වර්තමානයේ ඩිජිටල් මාකටිං කියන එක පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා දෙනවා. ඒතර ඒකෙදි අන්තර්ජාලය පාවිච්චි කරලා නැත්නම් වෙබ් අඩවිය පාවිච්චි කරලා Facebook ඊට පස්සේ අපි Instagram මේ වගේ දේවල් ඔස්සෙත් අපිට පුළුවන් අලෙවි කරන කාර්ය සිද්ධ කරන්න. ඉතින් ඒවා අපි වර්තමානයේදී කතා කරන අලුත් දේවල් විදිහට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ හැඟීම සහ නිරතවීම. දැන් මේකෙදි අපි කතා කරන්නේ සංනිවේදන මාධ්‍ය අතරින් තමා භාවිතා කරන සංවේදන මාධ්‍ය කොතරම් දුරට විෂයපතේ ආවරණය වෙනවද? ඒ කියන්නේ පාවිච්චි කරන සංවේදන මාධ්‍ය කොච්චර දුරට අපේ නිෂ්පාදනයත් එක්ක ගැලපෙනවද? නැත්නම් ව්‍යාපාරිකයේ දෘෂ්ටිය හැඟීම විදිහට මේක අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතකොට ඒක අනිවාර්යෙන් අපි අපේ නිෂ්පාදනයට ගැලපෙන සංවේදන මාධ්‍යයෙන් මේකදී අපි තෝරගන්න ඕනේ. කියන අලෙවිකරණයේ විදිහට අපි ගැලපෙන මාධ්‍ය හැම වෙලෙම සංවේදන මාධ්‍ය විදිහට තෝරගන්න ඕනේ. සැපෙවුන් දාමය කෙනෙක් ගැන කතා කරොත් මේකදී අපි අර අපේ නිෂ්පාදිත අලෙවි කරන්න අමුද්‍රව්‍ය ගන්න, ඒකට අවශ්‍ය සැපෙවුම් දාමේ හරියට සකස් කරගන්න බලන්න ගනුදෙනු කරුගේ අවශ්‍යතාව සැපීමට නිෂ්පාදිත නිර්මාණය කිරීමට අවශ්‍ය අඩතල පහසුකම් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, ඊට පස්සේ නිෂ්පාදන නිර්මාණය කිරීම, අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගැනීම කිරීම ඉඳලා අවසාන පාරිභෝගික අතර පත්වනකම් මේ සමස්ත ක්‍රියාවලිය අපි සැපෙවුම් දාමේ විදිහට හඳුන්වනතර අපි මේ නිෂ්පාදිතය අර මේ අලෙවිකරණයේ ප්‍රධාන අරමුණ වෙච්ච ගනුදෙනු කරුගේ අවශ්‍යතාව වුණා හරි විදිහට තෘප්තිමත් කරන්න නම් මේ සැපෙවුම් දාමය කියන එක හරි විදිහට තියෙන්න ඕනේ. කියන්නේ අපි බලාපොරොත්තු වෙන විදිහට සැපෙවුම් දාමය තිබ්බ නැත්නම් අපිට කවදාවත් අර ගනුදෙනු කරුගේ අවශ්‍යතාව වුණා අපි බලාපොරොත්තු වෙන දේ තෘප්තිමත් කරන්න බෑ. ඒතර අර අලෙවිකරණය තුලින් අලෙවි කළමනාකරු බලාපොරොත්තු වෙන අර ගනුදෙනු කරුගේ තෘප්තිමත් භාවය කියන එක ඉෂ්ට වෙන්නේ නැත්නම් එයාගේ අලෙවිකරණ ක්‍රියාවලිය සාර්ථක වෙන්නේත් නැහැ. එහෙනම් අලෙවිකරණය සාර්ථක කරගන්න මේ සැපෙවුම් දාමය හරි විදිහට කළමනාකරණය කිරීම අනිවාර්යයෙන්ම වැදගත් සාධකයක් වෙනවා. ඊළඟට අපි යනවා වටිනාකම සහ තෘප්තිය. ඉතින් මේකදී අපි කතා කරන්නේ හැම වෙලේම පාරිභෝගික අවශ්‍යතාව වුණා ඉටු කරගන්න නිෂ්පාදිතේ තියෙන හැකියාව නැත්නම් ඒකේ හැකියාව පිළිබඳ නැත්නම් ඒකේ වටිනාකම් පිළිබඳ අපි ඇගීමක් කරනවා. ඒක තුලින් හැම වෙලේම පාරිභෝගිකය තෘප්තිමත් කරන්න අපි උත්සාහ කරනවා. ඒ කියන්නේ අලෙවිකරණය සාර්ථක වෙන්න නම් හැම වෙලේම පාරිභෝගිකය ගෙවන මුදලට ඒගොල්ලන් දරන වටිනාකමට සරලන තෘප්තියක් ඒගොල්ලන් තුර බිහි වෙන්න ඕනේ. අපි හැම වෙලේම ඒගොල්ලෝ ගෙවන මුදලට සරලන ප්‍රතිලාභයක් ඒගොල්ලන්ට ලබා දෙන්න ඕනේ. ඒකම හිටියොත් මේ දෙයක් අපිට කරන්න පුළුවන් නම් තමයි හැම වෙලේම ඒගොල්ලෝ අපිත් එක්ක රැඳිලා ඉන්නේ අපේ සන්නමත් එක්ක නැත්නම් අපේ බ්‍රෑන්ඩ් එකත් එක්ක ඒගොල්ලෝ ප්‍රශ්නපාතී වෙන්නේ. ඒතර අපි හැම වෙලේම ඒගොල්ලෝ ගෙවන මුදලට උපරිම තෘප්තියක් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ දේවල් මෙතන ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. දැන් මම කිව්වා මේකේ PDF එකක් අපි ලබා දෙනවා. ඒතර පුළුවන් මේ දේවල් වැඩිදුර අධ්‍යයනය කිරීමක් කරන්න. අනිත් එක තරංකාරීත්වය මේකත් වැදගත් අලෙවිකරණ සංකල්පයක්. දැන් අපි දන්නවා තරංකාරීත්වය කියන එක වර්තමානයේ ව්‍යාපාර ලෝකයේ ගත්තම දැටි තරංකාරීත්වයක් තියෙනවා. ඒ කියන්නේ හැම වෙලේම එක නිෂ්පාදනයක් ගත්තම ඒකට ආදේශක විශාල සංඛ්‍යාවක් වෙළඳපොලේ තියෙනවා. ඒතර හැම වෙලේම අපි ඒ තරංගයට මුහුණ දෙන්න ඕනේ. තරංගයට මුහුණ දෙන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි මේ මාකටිං නැත්නම් අලෙවිකරණය කියන එක. ඒකෙදි බලන්නකොට දීලා තියෙනවා සන්නම් තරංකාරීත්වය, කර්මාන්ත අතර තියෙන තරංකාරීත්වය, ස්වරූප තරංකාරීත්වය, පොදු තරංකාරීත්වය මේ හැමදේම මේ සන්නමත් එක්ක තියෙන තරංගය වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන් කර්මාන්තයේ තියෙන තරංගේ ඒක විභව එකක් වෙන්න පුළුවන්. ඒක මේ වෙද්දී ඇති වෙලා නැති එක නැත්නම් පවතින සමජාති නිෂ්පාදන තරංගයක් තියෙන්න පුළුවන්. නැත්නම් අපි හිතමු අපි මොන හරි නිෂ්පාදිතයක් කරනවා. ඒකට අලුත් ආදේශකයක් එනවා කියලා අපිට පොඩ්ඩක් තොරතුරු එක්ක අපිට කියන අපි ව්‍යාපාර හැම වෙලෙම පරීක්ෂණ සංවර්ධන කටයුතු කරනවා. ඒතර අපිට ආරංචි නැත්නම් අපිට තොරතුරු ලැබෙනවා. අපේ පරීක්ෂණ සංවර්ධන කණ්ඩායමෙන් අලුතෙන් අපිට තරංකරුවෙක් එනවා. ඒ කියන්නේ මේ නිෂ්පාදන හොඳ ආදේශයක් එනවා. ඒතර අපි ඒකත් එක්ක තරං කරන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හැම වෙලෙම වෙළඳපොලේ ඉන්න තරංකරුව ගැන විතරක් හිතුවොත් එහෙම වෙන්නේ අලුතෙන් තරංකරුවෙක් ඇවිල්ලා අපිට වඩා හොඳ නිෂ්පාදනයක් ඉදිරිපත් කරොත් නැත්නම් අපිට වඩා හොඳ අලෙවිකරණ ක්‍රම පාවිච්චි කරලා ගනුදෙනු කරුව අතර ගියොත් වෙන්නේ අපිට එයාට පරදින්න ඕනේ. නැත්නම් අපි පාස් කරලා යනවා. ඉතින් ඒක නිසා අපි හැම වෙලෙම වෙළඳපොලේ ඉන්න තරංකරුව ගැන විතරක් බලලා හරියන්නේ නැහැ. අර වෙළඳපොලට එන්න බලන් ඉන්න. නැත්නම් අලුතෙන් එන්න බලන් ඉන්න අපි කියන විභව ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ ගැනත් අපි අවධානයෙන් ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට කවදාවත් මේක අර එන තරංගයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මොකද දැන් අපි මේ වෙද්දී අපි හිතමු වෙළඳපොලේ ඉහළම තැන ඉන්නේ කියලා. නමුත් අපිට හොඳ තරංගයක් දෙන්න කෙනෙක් මේ වෙද්දී නෑ. හැබැයි අලුතෙන් කෙනෙක් ඇවිල්ලා අපිව පාස් කරලා ගියොත් එහෙම අපිට ආයේ ඒ තැනට එන්න ලොකු කාලයක් ගත වෙනවා. ඒක නිසා අපි හැම වෙලේම අර වෙළඳපොලට ඇවිල්ලා නැති එන්න තරංකරුව ගැන අවබෝධයෙන් ඉන්න. අනිත් එක තමයි හෝමාරුව.
ඊළඟ හරාලවිකරණ සංකල්පවල අපි කතා කරන හුවමාරු ගැන. එන මේකෙදි වටිනාකමක් ඇති යමක් දෙපාර්ශ්වයක් අතර එකඟතාවයක් මත ගනුදෙනු වීම සිද්ධ වෙන එක අපි හුවමාරු කියලා හඳුන්වනවා. ඉතින් බලන්න මේකට ඉතුරු වෙන කොන්දේසි ටිකක් තියෙනවා. අවම වශයෙන් දෙපාර්ශ්වයක් ඉන්න ඕනේ. එක් පාර්ශ්වය සතු වටිනාකම ඉන්නතු දෙයක් තියෙනවා. නැත්නම් හුවමාරු කරන්න එපයි. ඉතින් හුවමාරු කරන්න දෙපාර්ශ්ව දෙක අතරම වටිනාකමක් තියෙන දෙයක් තියෙනවා. අනිත් එක එක් පාර්ශ්ව අතර අදහස් හුවමාරු හා බෙදා හැරීමේ හැකියාව තියෙන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන්ගේ තොරතුරු අදහස් හුවමාරු කරගන්න විදියක් නැත්නම් මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම පාර්ශ්ව දෙකටම මේව පිළිගන්න වගේම ප්‍රතික්ෂේප කරන්නත් අයිතියක් තියෙන හුවමාරුවක් සිද්ධ වෙන්න නම් මේ කියන කාරණා ඉෂ්ට වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ගනුදෙනු ගැන කතා කරනවා. හුවමාරුව සමග ගනුදෙනුවක් ඇති වෙනවා. කියන්නේ පාර්ශ්ව දෙකක් හෝ කීපයක් අතර භාණ්ඩ හුවමාරුවක් වෙනකොට ඒදි ගනුදෙනුවක් සිද්ධ වෙනවා. අනිත් කාරණාව අපි කතා කරනවා සම්බන්ධතා නැත්නම් අර රිලේෂන්ෂිප්ස් කියන ඒවා. ඒතර මේකෙදි අලෙවිකරණෙදි මේ සම්බන්ධතා කියන එකත් අපිට වැදගත්. හුවමාරුව හා ගනුදෙනු සාර්ථකව සිදු වෙන්න මේක එක පාර්ශ්ව අතර ගනුදෙනුකරු අපේ ඉන්න සැපයුම්කරු බෙදා හරින්න ඉතින් ඒගොල්ලෝ අතර අර යහපත් සම්බන්ධතාව හොඳ සම්බන්ධතාවක් ගොඩනගා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ තෘප්තිමත් හා ලාභදායී සම්බන්ධතා තුලින් තමයි අලෙවිකරණය සාර්ථක වෙන්නේ. හැම වෙලෙම අපි අපිත් එක්ක සම්බන්ධ වෙන පාර්ශ්ව අතර හොඳ ඒ කියන්නේ තෘප්තිමත් සම්බන්ධය. ඒ කියන්නේ පාර්ශ්ව සීළු පාර්ශ්ව අපි තෘප්තිමත් කරන්න අපි ඉන්න ගනුදෙනුකරු අපිට අමුද්‍රව්‍ය සපයන සැපයුම්කරු අපි නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවිකරණ නැත්තම් බෙදා හරින්න ඒ හැමෝම තෘප්තිමත් කරන එක තමයි අපි මේ අලෙවිකරණ ක්‍රියාවලියේ පරමාර්ථය. එහෙම වුණොත් තමයි හැම පාර්ශ්වයක්ම සීලුම් පාර්ශ්ව අපිත් එක්ක හොඳ සම්බන්ධතාවක් ගොඩනගලා තියෙනවා නම් අපිට ලේසි වෙළඳපොලේ ඉස්සරහට යන්න අපිට තියෙන තරංකාරීත්වයට මුහුණ දෙන්න පහසු වෙනවා. ඉතින් මේ සම්බන්ධතා කියන්නේත් ඒකට අපිට උදව් වෙන සෑහෙන්න වැදගත් හර අලෙවිකරණ සංකල්පයක්. ඊට පස්සේ අපි කතා කරනවා අලෙවිකරණ පරිසරය. මේකත් වැදගත්. අලෙවිකරණ පරිසරයද අපි දන්නවා ව්‍යාපාර පරිසරය ගත්තම ඒක අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරය කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. දැන් මේකේ අපි වැඩි වශයෙන් කතා කරන්නේ බාහිර පරිසරය ගැන. ඒතර මොකද ඒකට හේතුව අපි ඉදිරිපත් කරන අලෙවිකරණ වැඩසටහන අපි ඉදිරිපත් කරන්නේ වැඩි වශයෙන් බාහිර පරිසරය මුල් කරගෙන. කියන අපිට ව්‍යාපාරට පාලනය කරන්න බැරි බාහිර පාර්ශ්වය කියන සාර පරිසරය මුල් කරගෙන තමයි මේ දේවල් අපි ඉදිරිපත් කරන්නේ. ඒතර ඒවේ ඇතිවන බලපෑම, මේ කියන්නේ බාහිර පරිසර සාර පරිසර සාධක වලින් ඇතිවන බලපෑමුත් අනිවාර්යෙන් අපේ ව්‍යාපාරයේ අලෙවිකරණ වැඩසටහනට බලපෑමක් කරනවා. ඒ නිසා අපි හැම වෙලේම අපේ අලෙවිකරණ වැඩසටහන ක්‍රියාත්මක කරනකොට මේ බාහිර පරිසරයෙන් නැත්නම් සාර පරිසරයෙන් එන අපේ තියෙන ඒකෙන් ඇතිවන අවස්ථා තර්ජන ඒව ගැන හොඳ අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න. ඒ වගේම අභ්‍යන්තර පරිසරයටත් මේකෙන් බලපෑමක් කරන්න පුළුවන්. ඉතින් ඒවා සහ ආසන්න පරිසර සාධක අපේ මේ ගනුදෙනුකරුවගේ පාර්ශව ඒගොල්ලන්ටත් බලපෑමක් මේකෙන් කරන්න පුළුවන්. ඉතින් ඒක අලෙවිකරණ පරිසරය අපි හරි විදියට සකස් කරගන්න ඕනේ ව්‍යාපාරය සාර්ථක වෙන්න. ඊට බලන්න මේ ව්‍යාපාරිකයාට අලෙවිකරණේ වැදගත්කම. දැන් අපි ව්‍යාපාර ආයතනයක් විදියට ව්‍යාපාරිකයට අලෙවිකරණයෙන් මොන වගේ වැදගත්කමක් තියෙනවද නැත්නම් අපිට තියෙන ප්‍රතිලාභ. පළවෙනි එක තියෙනවා බලන්න ගනුදෙනුකරුවන් නිර්මාණය කර ගැනීමට හා ඔවුන් රඳවා ගැනීමට. ඒ කියන්නේ අලුතෙන් අපිට ගනුදෙනුකරු නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා අලෙවිකරණය නිසා. ඒ වගේම ඒගොල්ලෝ දිගින් දිගට රඳව ගන්න පුළුවන් වෙනවා. අනිත් එක ආයතනයේ සාර්ථකත්වය අත්කර ගැනීම හා රඳවා ගැනීම. අපේ ආයතනයේ සාර්ථකත්වය අත්කර ගන්න, ඒ වගේම මේක රඳව ගන්න දිගින් දිගට. ඒ සාර්ථකද අපි සාර්ථක වෙච්ච ව්‍යාපාරයක් වුණොත් අපි දිගින් දිගට මේක ගැන අවබෝධයෙන් හිටියේ නැත්තම් අපි හැම වෙලේම මේක ගැන ටච් එකේ හිටියේ නැත්නම් අපිට අලුත් තරංකරු වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ අපි පාස් කරලා යන්න පුළුවන්. හැම වෙලේම ආයතනයේ සාර්ථකත්වය අත්පත් කරගන්න වගේම රඳව ගන්නත් මේ අලෙවිකරණය දිගින් දිගට අපි ඉන්න තැන ඉන්නත් මේ අලෙවිකරණය කියන එක අපිට වැදගත් වෙනවා. ඒ වගේම තමයි ලාභ ලැබීම අඛණ්ඩව පවත්වාගෙන යන්න අයිතිකරුවන් සේවකයන්ගේ තෘප්තිය වර්ධනය කරන්න. ඒතර මොකද දැන් අපේ ආයතනයේ අලෙවිකරණය සාර්ථක නම් ලාභ වැඩි වෙනවා. ලාභ වැඩි වුණා අපිට පුළුවන් අයිතිකරුවන්ට ලාභාංශ වැඩි කරන්න ගෙවන. ඊට සේවකයන්ට වැටුප් වැඩි කරන්න පුළුවන්. ඒව දේවල් තුලින් ඒගොල්ලෝ අයිතිකරුවෝ සේවකයෝ තෘප්තිමත් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වෙළඳපොලෙන් එන තරංකාරීත්වයට සාර්ථක මුහුණ දෙන්න පුළුවන් වෙනවා. අනිත් එක අපේ වෙළඳපොළ කොටස වර්ධනය කරගන්න පුළුවන් වෙනවා අලෙවිකරණයත් එක්ක අපේ ව්‍යාපාරේ ව්‍යාප්ත වෙන නිසා. හරි. ඊට බලමු මේකෙන් පාරිභෝගිකයට මොනවද තියෙන වැදගත්කම. තමන් වේදම් කරන මුදලට උපරිම තෘප්තියක් ගන්න පුළුවන් වෙනවා. මොකද ඒකට හේතුව හැම වෙලේම මේ අලෙවිකරණය තුලින් පාරිභෝගිකයට භාණ්ඩය හෝ සේවා පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා. ඒතර ඒගොල්ලන්ට පුළුවන් වෙනවා තමන් ගෙවන මුදලට වැඩිම තෘප්තියක් ලැබෙන්නේ මොකෙන්ද කියන එක තේරුම් ගන්න. ඒතර ඒක තේරුම් ගැනීමේ හැකියාව මේ අලෙවිකරණයෙන් ඇති කරන නිසා ඒගොල්ලන්ට හැම වෙලේම තමන් වේදම් කරන මුදලට උපරිම තෘප්තියක් ගන්න පුළුවන් වෙනවා. අනිත් කාරණා අපි ගත්තොත් වෙළඳපොළ පිළිබඳ තොරතුරු ලැබීමෙන් ඒ පිළිබඳ දැනුවත් වෙන්න පුළුවන්. එයාට මොකද අලෙවිකරණය තුලින් අපි අලෙවිකරණ භාණ්ඩයේ සම්බන්ධ තොරතුරු ලබා දෙනවා. ඒතර පාරිභෝගිකයට පුළුවන් ඒ තොරතුරු අරගෙන ඒක පිළිබඳ දැනුවත් වෙන්න. ඊට පස්සේ වෙළඳපොලේ භාණ්ඩ සේවා සුලභ වීමක් වෙනවා. අනිත් එක ඉතා පහසුවෙන් නිෂ්පාදිත මිලදී ගන්න පුළුවන් පාරිභෝගිකයට. විවිධ භාණ්ඩ පරිභෝජනයෙන් ජීවන තත්ත්වය ඉහළ නංවන්න පුළුවන්. ඒ වගේ දැන් අපි අලෙවිකරණය නිසා අපි දන්නේ නැති භාණ්ඩ සමහරවිට අපි වෙළඳපොලේ තියෙනවා කියලා දන්නේ නැති දෙයක් අපිට අලෙවිකරණය නිසා දැන් අපි හිතමු අපි දැන් සමාජ ජාලාවල සැරිසරන කෙනෙක් විදියට ඔයා මොනවා හරි Facebook Instagram මොනවා හරි පාවිච්චි කරනකොට ඒකේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් එනවා. අපි මෙච්චර කල් දන්නෙත් නැහැ එහෙම එකක් තියෙනවා කියලා. ඒතර ඔයාට පුළුවන් ඒකෙන්
ඒක පාවිච්චි කරලා බලන්න. ඒ කියන්නේ අපේ පරිභෝජන ජීවන තත්ත්වය සමහරට ඉහළනංව ගන්න පුළුවන් වෙනවා මේ අලෙවිකරණය තුලින් අපිට ලැබෙන තොරතුරුත් එක්ක. ඊට පස්සේ අනිත් කාරණාව අලෙවිකරණයෙන් ආර්ථිකයට වැදගත් වෙන්නේ කොහොමද? ඒක රටේ ආර්ථික සංවර්ධනයට, රටේ ආර්ථිකයට අලෙවිකරණයෙන් මොන වගේ බලපෑමක් කරනවද කියන එක අපිට බලන්න පුළුවන්. දැන් නිෂ්පාදිත විවිධාංගීකරණයක් ඇති වෙනවා. ඒ රට ඇතුලේ නිෂ්පාදිත වල විවිධාංගීකරණයක් මේක තුලින් ඇති වෙනවා. ඒ නිෂ්පාදනය පුළුල් වෙනවා මේකත් එක්ක. අනිත් එක සේවා නියුක්තිය ලැබෙනවා. අලෙවිකරණය ආශ්‍රයෙන් රැකියා නිර්මාණය වෙනවා. හරියට සාදයෙන් බෙදීම විෂමතාවම් වෙනවා. රටේ ආර්ථික වර්ධනය සංවර්ධනය වගේ ඒවට මඟ පෑදෙනවා. ඉතින් මේ වගේ දේවල් ආර්ථිකයටත් ප්‍රතිලාභ ලැබෙනවා. ඒතර මේක ව්‍යාපාරිකයට පාරිභෝගිකයට වගේම ආර්ථිකයටත් ප්‍රතිලාභ ගෙන දෙන දෙයක් මේ අලෙවිකරණය කියන දේ. රටේ ඉන්න පාරිභෝගිකයන්ට, ව්‍යාපාරිකයන්ට, ඒ වගේම රටේ ආර්ථිකයට වැදගත් වෙන කාරණාවක්. දැන් අපි කතා කරන්න යන්නේ අලෙවිකරණය කියන කාරණාව කොහොමද අතීතයේ ඉඳලා ව්‍යාප්ත වුනේ. දැන් අපි දන්නවා ලෝකේ අර වෙළඳාම නැත්තම් මේ ව්‍යාපාර කියන කාරණාව වෙනස් වෙන්න පටන් ගත්තා කාර්මික විප්ලවයත් එක්ක. අපි දන්නවා කාර්මික විප්ලවය සිද්ධ වෙන්න කලින් මිනිස්සු තමන්ගේ නිෂ්පාදන කරගත්තේ හස්ත කර්මාන්ත විදියට. හැබැයි කාර්මික විප්ලවයෙන් පස්සේ මේ කම්මල් ආශ්‍රිතව අතිරික්ත නිෂ්පාදන බිහි වෙන්න ගත්තම ඒකත් එක්ක මේ අලෙවිකරණය කියන සාධකයත් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඉතින් අපි බලමු කොහොමද ඒක සිද්ධ වුනේ. ඒක දැන් මම ඔයාලට උදාහරණයක් වගේ කිව්වොත් දැන් වර්තමානයේ ගත්තොත් අපි ටෙලිකොම් වගේ ආයතනයක් හිතන්නකෝ. ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලන්ගේ ප්‍රචාරණය නැත්නම් අලෙවිකරණ කටයුතු සිද්ධ කරන්න පාවිච්චි කරන සමහරවිට අපිට කෝල් එකක් ඇවිල්ලා ඒක තුලින් ඒගොල්ලෝ අර හඬපට නැත්නම් අපි කියනවා ඒගොල්ලෝ අර රෙකෝඩින් එකක් දානවා. අපිට ඒක තුලින් ඒගොල්ලන්ගේ තියෙන දේවල් ඔෆර්ස් ඒව මොනවද කියලා අපිට දැනගන්න පුළුවන්. ඒ වගේ අලෙවිකරණ ඒගොල්ලෝ කරනවා. හැබැයි අපි දැන් බිම් මට්ටමට ගියොත් අපි හිතමු දැන් ගොවියෙක් වගේ කියලා. දැන් අපි ගොවියෝ නිෂ්පාදනය කරන එළවලු වලට පළතුරු වලට ඒගොල්ලෝ ප්‍රොමෝට් කරනවා කාබනික පොහොර ගහන්නේ අපි. මේක කාබනික පොහොර නැතුව අපි නිෂ්පාදනය කරලා අන්න ඒ වගේ දේවල් ඒගොල්ලෝ පාවිච්චි කරනවා තමන්ගේ නිෂ්පාදිතය අලෙවි කරගන්න. කියන අලෙවිකරණය කියන කාරණාවට වර්තමානයේ මේ කාර්මික විප්ලවයත් එක්ක ලෝකේ ව්‍යාපාර ලොකු ව්‍යාප්තියක් සිද්ධ වුණා. ව්‍යාපාර සංවර්ධනය වේගවත් වුණා. ඉතින් ඒවත් එක්ක අර ව්‍යාපාර ආයතන අලෙවිකරණය සිද්ධ කරන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. දැන් අපි මෙතනදී බලන්න යන්නේ කොහොමද මේ කාර්මික විප්ලවය සිදුවීමත් එක්ක ලෝකේ අලෙවිකරණය කියන සංකල්පය කොහොමද ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ කියන එක. ඉතින් මුලින්ම අපි කතා කරනවා නිෂ්පාදන සංකල්පය. දැන් මේ නිෂ්පාදන සංකල්පයේදී හැම වෙලේම මේ නිෂ්පාදකයෝ බැලුවේ අඩු මිලකට භාණ්ඩ සුලභ කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැම වෙලේම අරමුණු උනේ අඩු මිලකට භාණ්ඩ දෙන එක. හරි ඒගොල්ලන්ගේ හැම වෙලේම අරමුණු උනේ භාණ්ඩ අඩු මිලකට දෙනවා. ඒ වගේම අඩු මිලකට දෙන භාණ්ඩ සුලභයි. ඒ කියන්නේ අඩු මිලට භාණ්ඩ දෙනවා. ඒ වගේ ඕනතරම් භාණ්ඩ ගන්නත් තියෙනවා. හරි ඒතර මේගොල්ලෝ මේකෙන් බලාපොරොත්තු වුණා මේ නිෂ්පාදනය හැකිතාක් වර්ධනය කරලා ඒ කියන්නේ කාර්යක්ෂම නිෂ්පාදනයක් බිහි කරන එක. ඒ වගේම අඩු පිරිවැයකින් හදලා මේක අඩු මිලකට අලෙවි කරන එක. ඒ වගේම මේ බෙදා හැරීම වඩාත් පුළුල් කරලා මිනිස්සුන්ට අඩු මිලකට දෙන භාණ්ඩ ඕනතරම් මිනිස්සුන්ට ගන්න තියෙන. ඒතර මේ නිෂ්පාදන සංකල්පය ඒගොල්ලෝ හැම වෙලේම බැලුවේ මේක විකුණුම්කරු අභිමුඛ සංකල්පයක්. ඒතර ඒගොල්ලෝ හැම වෙලේම උත්සාහ කරේ වැඩිපුර භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒක පුළුවන් තරම් අඩු මිලකට පාරිභෝගිකයට ගන්න සලස්වන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන නිෂ්පාදන සංකල්පය හරේ වෙන්නේ හැම වෙලේම භාණ්ඩ අඩු මිලකට නිෂ්පාදනය කරලා වෙළඳපොළට අලෙවි කරලා ඒතකොට වෙළඳපොළ තුලින් මිලදී ගන්න පාරිභෝගිකයන්ට අඩු මිලට අලෙවි කරන භාණ්ඩ ඕන තරම් මිලදී ගන්න මේක ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ අඩු පිරිවැයකින් අපිට භාණ්ඩ මිලදී ගන්න අවස්ථාව දෙන එක තමයි මේ නිෂ්පාදන සංකල්පයෙන් සිද්ධ වුනේ. ඒක තමයි මේ අලෙවි කරන දර්ශනයේ විකාශනයේ ආරම්භය. ඊට අපි යනවා දෙවෙනි එක නිෂ්පාදිත සංකල්පය. ඒකෙන් උනේ ඒගොල්ලෝ හැම වෙලේම අර භාණ්ඩ සුලභ කිරීම වගේම අර ගුණත්වය ගැනත් හිතුවා. කියන්නේ ඒගොල්ලෝ හැම වෙලේම බැලුවා අර ගුණත්වයෙන් ඉහළ නිෂ්පාදනය. දැන් කලින් නිෂ්පාදන සංකල්පයෙන් කිව්වේ ඒගොල්ලෝ ගුණත්වය ගැන මුකුත් හිතුවේ නෑ. ඒගොල්ලන්ගේ හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ මිල. ඒතර මිල අඩු කරලා භාණ්ඩ සුලභ කිරීම තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. හැබැයි නිෂ්පාදිත සංකල්ප ඊට වඩා එහාට ගියා. ඒගොල්ලෝ හැම වෙලේම උත්සාහ කරා අර භාණ්ඩේ නැත්නම් අපි අලෙවි කරන නිෂ්පාදිතයේ ගුණත්වය කියන කාරණාව. ඒතර ගුණත්වය පුළුවන් තරම් වැඩි කරන්න උත්සාහ කරා. ඒ ගුණත්වය වැඩි කරලා ඒ ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ වෙළඳපොලේ සුලභ කිරීම තමයි මේගොල්ලන්ගේ බලාපොරොත්තුව. හැබැයි නිෂ්පාදන සංකල්පයට වඩා මේක සාර්ථකයි. මොකද ඒගොල්ලෝ අර නිෂ්පාදිතයේ ගුණත්වය ගැන හිතපු නිසා. එතනින් එහාට අපි ගියොත් එහෙම විකුණුම් සංකල්පයට මේකෙදි කතා කරන්නේ හැම වෙලෙම මේක විකුණුම් කරවමික සංකල්පයක්. කියන්නේ මේකෙදි වෙන්නේ පාරිභෝගිකයා භාණ්ඩයක් මිලදී ගන්න පෙළඹවීමක් කරනවා. ඒ කියන්නේ මේකේ තියෙන මොන හරි මේ තියෙන දේවල් ගැන කියලා නිෂ්පාදිතය ගැන කතා කරලා ඒක ඒගොල්ලන් විකුණුම් ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කරලා ඒකෙන් පාරිභෝගිකයා මේක මිලදී ගන්න ඒගොල්ලන්ව ඒ කියන්නේ පාරිභෝගිකයට මිලදී ගන්න පෙළඹවීමක් කරනවා. දැන් කලින් සංකල්ප දෙකට වඩා එහා ගිහිල්ලා විකුණුම් සංකල්පයේදී වෙන්නේ පාරිභෝගිකයා තුළ භාණ්ඩයක් මිලදී ගන්න අදහසක් නැත්නම් ඒගොල්ලන් පෙළඹවීමක් කරනවා. ඒක තමයි විකුණුම් සංකල්පයෙන් කතා කරන්නේ. එතනින් එහාට අපි ගියොත් අපි අලෙවි කරන සංකල්පය වෙනවා. දැන් මේක ඊට වඩා එහා ගියපු දෙයක්. මේකේදී අර ඉලක්ක වෙළඳපොලේ තියෙන අවශ්‍යතාව වුණා හඳුනගෙන ඒව තෘප්තිමත් කරන්න. දැන් මෙච්චර වෙලා අපි කතා කරපු අලෙවි කරන සංකල්ප ඔක්කොට කියන අපි කතා කරපු සංකල්ප ඔක්කොටම වඩා මේක පොඩ්ඩක් සාර්ථකයි. හේතුව මේගොල්ලෝ හැම වෙලේම අර තමන්ගේ ඉලක්ක වෙළඳපොලේ ටාගට් මාකට් එකේ තියෙන අවශ්‍යතාව වුණා ටික හඳුනගෙන තමයි ඒව තෘප්තිමත් කරන්න කටයුතු කරන්නේ. ඒතර වෙළඳපොලේට එක පාට ඒගොල්ලෝ භාණ්ඩයක් දාන්න නැතුව
ඒගොල්ලෝ බලනවා වෙළඳපොලේ මොනවද තියෙන තෘප්තිමත් නොවිච්ච අවශ්‍යතා උමනයි. ඒතර ඒව දිහා බලලා ඒගොල්ලෝ හැම වෙලේම අලුත් නිෂ්පාදනයක් වෙළඳපොලට ඉදිරිපත් කරන්න කටයුතු කරන එක තමයි අලෙවිකරණ සංකල්පය. අනිත් එක අපි ඊළඟ සංකල්පයට යනවා ගනුදෙනු කරු සංකල්පය. ඉතින් මේකෙදි තවත් ගනුදෙනු කරුට කලින්ට වඩා ලං වෙනවා. ඒකෙදි වෙන්නේ හැම වෙලේම අර ගනුදෙනු කරු මුල් කරන් ඒගොල්ලන්ට නිෂ්පාදනයක් ඉදිරිපත් කරනවා. හැම වෙලේම මේක ඒගොල්ලන් බලාපොරොත්තු වෙන ගනුදෙනු කරුවන්ගේ පක්ෂපාතීත්වය ඇති කරගන්න. ඒගොල්ලෝ ගනුදෙනු කරුවන් මුල් කරගෙන ඒගොල්ලන්ගේ නිෂ්පාදනයක් ඉදිරිපත් කරනවා. ඒතර ඒගොල්ලෝ හැම වෙලේම බලාපොරොත්තු වෙනවා අපිට හැම වෙලේම පක්ෂපාතී ගනුදෙනු කරුවෝ පිරිසක් අපේ ආයතනයත් එක්ක රැඳෙයි. ඒගොල්ලෝ අර එක එක ගනුදෙනු කරුවට මුල් කරන් ඒ ගනුදෙනු කරුවෝ ඒ කියන්නේ අපේ ඉන්න ගනුදෙනු කරුවෝ මූලික කරගෙනම නිෂ්පාදනයක් ඉදිරිපත් කරන නිසා බලන්න මේකේ තියෙනවා ගනුදෙනු කරුවන් වෙන්වෙන් වශයෙන්ගෙන ඒ ගනුදෙනු කරු ගැළපෙන පරිදි නිෂ්පාදනය ඉදිරිපත් කිරීම මේකේ සිද්ධ වෙන අලෙවිකරණ උපක්‍රමත් ඒ ගනුදෙනු කරු මුල් කරගෙන කරනවා. ඉතින් මේකේ මේගොල්ලන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි ගනුදෙනු කරුවන්ගේ පක්ෂපාතීත්වය ලබා ගන්න එක. ඒක තමයි මේකේ ප්‍රධාන කාරණා. ඒගොල්ලෝ හැම වෙලෙම බලාපොරොත්තු වෙනවා ගනුදෙනු කරු මුල් කරන් නිෂ්පාදනයක් ඉදිරිපත් කරලා ඒගොල්ලන්ගේ පක්ෂපාතීත්වය ඇති කරගන්න එක. හරි ඊට පස්සේ බලමු අපේ තියෙන සංකල්පවල ඊළඟ සංකල්පය සමාජීය අලෙවිකරණ සංකල්පය. මේකෙදී අපි එතනින් එහාට යනවා. දැන් බලන්න මේකෙදි කියනවා පාරිභෝගික හා සමාජයේ යහපැවැත්ම ආරක්ෂා වන හෝ වැඩි දියුණු වෙන පරිදි ඉලක්ක වෙළඳපොලේ අවශ්‍යතාවම තෘප්තිමත් කිරීම සමාජීය අලෙවිකරණ සංකල්පය කියලා අපි හඳුන්වනවා. ඒතර මේකෙදි අර ඉලක්ක වෙළඳ පාරිභෝගික සමාජයේ යහපැවැත්ම ආරක්ෂා වෙන්න පාරිභෝගිකයන්ගේ රටේ සමාජයේ යහපැවැත්ම ආරක්ෂා කරන්න ඒ වගේ මේක දියුණු වෙන විදිහට ඉලක්ක වෙළඳපොලේ තියෙන අවශ්‍යතාවම තෘප්තිමත් කිරීම සමාජීය අලෙවිකරණ. ඉතින් මේකෙදි ඒගොල්ලෝ අර ගනුදෙනු කරුගේ අවශ්‍යතාවම තෘප්තිමත් කරනවා වගේම සමාජයේ යහපැවැත්ම ආරක්ෂා කර ගැනීමත් පොඩ්ඩක් බලාපොරොත්තු වෙන මේක පොඩ්ඩක් එහාට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් හැම වෙලෙම සමාජ හිතවාදී සමාජයේ හිතවාදී නිෂ්පාදිතයක් බිහි කිරීමක් කරනතර මේකේ ලාභය පාරිභෝගික අවශ්‍යතාව වගේම සමාජ හිතකර බව ගැනත් සැලකිල්ලක් දක්වනතු ලාභය ගත්ත මේක ආයතනයේ පැත්තෙන් පාරිභෝගික අවශ්‍යතාව ගත්තම් පාරිභෝගිකය පැත්තෙන් ඒ ටික විතරක් නෙමෙයි මෙයා බලන්නේ සමාජයට මේ කොච්චර හිතකරද කියන එකත් එයා සැලකිල්ලක් දක්වන. ඉතින් සමාජීය අලෙවිකරණ සංකල්පය සමාජය ගැන හිතපු එකක් නිසා ඒක පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙච්ච සංකල්පයක් දැන්ටත් සමහරලාට පාවිච්චි කරන සංකල්පයක්. ඊට පස්සේ අපි වර්තමානයේ තියෙන තත්ත්වයට ආවොත් එහෙම සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. දැන් මේකෙදි ආයතනයේ තියෙන සියලුම අලෙවිකරණ වැඩසටහන් එකම පොදු අරමුණකට ඒකරාශී කිරීමක් වෙනවා. නැත්නම් අපි කියනවා ආයතනයක් ඇතුළේ තියෙන සම්පූර්ණ අලෙවිකරණ වැඩසටහන් ටික එක පොදු අරමුණකට ඒකරාශී වීමක් වෙනවා. ඒක තමයි මේ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. ඒකෙදි අපි කතා කරන ප්‍රධාන කොටස් හතරක් ගැන සම්බන්ධ අලෙවිකරණේ සමෝදානික අලෙවිකරණේ මේක තමයි පෝපීස් අපි ඉස්සරහට කතා කරන අලෙවිකරණ මිශ්‍රයත් එක්ක ඊසේ අභ්‍යන්තර අලෙවිකරණේ කාර්ය සාධන අලෙවිකරණේ කියලා ප්‍රධාන කොටස් හතරක් ගැන අපි සාකච්ඡා කිරීමක් කරනවා. සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය මේක තමයි අලෙවිකරණ සංකල්පවල වර්තමානයේ පාවිච්චි කරන මේකේ තියෙන අලුත්ම සංකල්පය සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. ඒතර මේකෙදි වෙන්නේ ආයතනයක් තුල තියෙන සියලුම අංශ ඒකාබද්ධ වෙනවා. ඒ කියන්නේ අලෙවිකරණයේ සම්බන්ධ සියලු අංශ එක පොදු අරමුණකට ඒකාබද්ධ වීමක් වෙනවා. ඒකෙදි මේ සම්බන්ධ අලෙවිකරණයේ සමෝදානික අලෙවිකරණයේ අභ්‍යන්තර අලෙවිකරණයේ කාර්ය සාධන අලෙවිකරණයේ කියන කාරණා සියල්ල ඇතුළත් වීමක් වෙනවා. ඉතින් අපි යනවා එතනින් එහාට වෙළඳපොළ ඛණ්ඩනය ගැන කතා කරමු. දැන් බලමු මොකක්ද මේ වෙළඳපොළ ඛණ්ඩනයක් කියලා කියන්නේ. හරි දැන් වෙළඳපොළ ඛණ්ඩනයක් ගැන කතා කරාම අපි කලිනුත් මේක ප්‍රධාන මූලික කාරණාවලදී කතා කරා. අපි හැම වෙලේම අපේ නිෂ්පාදිතයේ වෙළඳපොළට ඉදිරිපත් කරනකොට ඒකදී අපි බලාපොරොත්තු වෙනවා අර අපේක්ෂිත නැත්නම් අපේ වෙළඳපොළක්. ඒ කියන්නේ මම කියනවා ටාගට් මාකට් එකක් අපි අපේක්ෂා කරන වෙළඳපොළ. ඒ අපේක්ෂා කරන වෙළඳපොළ හරියට තෝරාගත්තොත් අපිට පුළුවන් වෙනවා අපේ නිෂ්පාදිතයේ වැඩි අලවියක් කරගන්න. ඒ කියන්නේ අපි හදන නිෂ්පාදිතය අපි අලවි කරන්න ඕන හොඳම වෙළඳපොළ අපි තීරණය කරන්න ඕන. ඒකෙදී අපිට පදනමක් ගන්න පුළුවන්. බලන්න මේකේ තියෙන පදනම් ටික එකක් භූගෝලීය සාධක පදනම් කරගන්න පුළුවන්. අනිත් එක ප්‍රජා විද්‍යාත්මක සාධක පදනම් කරගන්න පුළුවන්. අනිත් එක තියෙනවා මනෝවිද්‍යාත්මක සාධක පදනම් කරගන්න පුළුවන්. මිනිස්සුන්ගේ චර්යාත්මක සාධක පදනම් කරගන්න පුළුවන්. ඒ වගේ සාධක පදනම් කරගෙන අපිට අපි නිෂ්පාදනය කරන නිෂ්පාදිතය අලෙවි කරන්නේ අපි මොන වෙළඳපොළ කොටසටද කියන එක තීරණය කිරීමක් කරන්න පුළුවන්. ඒකෙදි බලන්න දැන් අපි භූගෝලීය සාධක වගේ ගත්තොත් එහෙම අපි නිෂ්පාදනය කරන නිෂ්පාදිතය අලෙවි කරන්න සුදුසු මොන රටේද ඒ රටේත් මොන ප්‍රදේශයේද ඒ වගේ දේශගුණ දැන් අපි හිතමු අපි ශීත කාලයට උචිත දෙයක් නිෂ්පාදනය කරන යදුමක් කියලා හිතන්න උතර ඒක හැම වෙලෙම මේ ශීත රටවල ශීත දේශගුණයක් තියෙන රටවල තමයි අපි ඒක ඉදිරිපත් කරන විස නගරයේ විශාලත්වය කොච්චරද ජනගහනයේ තත්ත්වය රටේ කොච්චර ජනගහනයක් ඉන්නවද ඉතින් එන්නේ වගේ සාධක අපි හැම වෙලෙම අපේ නිෂ්පාදිතයේ වෙළඳපොළට ඉදිරිපත් කරන්න කලින් බලන්න ඕනේ. ඉතින් මේ සාධක අපි භූගෝලීය සාධක කියලා කියන. ඒතර අපි වෙළඳපොළ ඛණ්ඩනයේ පදනම් විදියට භූගෝලීය සාධක ටික කතා කරා. ඒතර ඒවා එක්ක අපි තීරණය කරනවා මොන රටටද මේක දෙන්නේ මොන දේශගුණික සාධකද අපි මුල් කරගන්නේ අපි ඉදිරිපත් කරන නගරවල විශාලත්වය කොයි වගේ ජනගහනයේ
ප්‍රමාණය කොච්චරද ඒ වගේ සාධක අනිවාර්යෙන් අපේ වෙළඳපොළ ඛණ්ඩනයේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි හිතමු දැන් අපි දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් ඒගොල්ලන් මුල් කරගෙන අපි යනවනේ ඒකේ රටේ ජනගහනය ලොකු ජනගහනයක් ඉන්නතර අපි ලංකාවට වගේ ප්‍රොමෝට් කරනකොට ඉන්දියාව වගේ රටකට අපේ නිෂ්පාදනය ප්‍රොමෝට් කරොත් ඒතර ඒකෙදී අපිට වැඩි අලවියක් කරගන්න පුළුවන්. ඒතර අපි හැබැයි අලෙවි කරන නිෂ්පාදිත ඒගොල්ලන් ගන්න අපේක්ෂා කරන දෙයක්ද කියන එක හැබැයි ඉස්සෙල්ලා බලන්න ඕන. අනිත් සාධකය තමයි ප්‍රජාවිද්‍යාත්මක සාධක. අපි සමාන නිෂ්පාදනය කරන දේ ස්ත්‍රී පුරුෂ භාවය මත බෙදන්න පුළුවන්. සමානට පිරිමි කට්ටිය විතරක් නිෂ්පාදනය කරන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයස කියන සාධකය. දැන් අපි හිතමු අපි නිෂ්පාදනය කරන දේ ඒක අර ලෙඩ රෝග වල හොඳ අපි හිතමු අර සීනි අඩු, හරි කියන්නේ කොලෙස්ටරෝල් තියෙන කට්ටියට හොඳ නැත්නම් ෂුගර් තියෙන කට්ටියට හොඳ නිෂ්පාදනයක් තමයි අපි කරන්නේ. ඒතර මේකෙදී අපි බලාපොරොත්තු වෙන්න ඕනේ වයස. ඒතර අපි අවුරුදු 60ට වැඩි කට්ටිය නැත්නම් 50ට වැඩි කට්ටිය වගේ මුල් කරගෙන මේ නිෂ්පාදනය ඉදිරිපත් කරන්න. ඒක අපිට වයසත් ඒතර බලපානවා. දැන් ලංකාවේ ගත්තම වර්තමානයේ තියෙන තත්ත්වය තමයි ලංකාවේ අවුරුදු 60ට වැඩි ජනගහනය ටිකක් වැඩි වෙනවා. කියන්නේ ඉස්සර සාමාන්‍ය අපි ඔක ප්‍රායෝගිකව හිතුවොත් එහෙම සාමාන්‍ය ඉස්සර තිබ්බ පවුල් වල ඉන්න ජනගහනය ගත්තම සාමාන්‍ය එක පවුලක් ගොඩක් පිරිසක් හිටියන. ඒතර දැන් එහෙම නැහැනේ වර්තමානයේ. ඒතර දැන් ඒ කාලේ හිටිය කට්ටිය තමයි වයසට යන. ඒතර ලංකාවේ අවුරුදු 60ට දැන් තව අවුරුදු 10ක් විතර වගේ යනකොට ලංකාවේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ඉන්න අවුරුදු 60ට වැඩි කට්ටිය. ඒතර ඒ වගේ දෙයක් තියෙනකොට අපිට ඒක වෙළඳපොළ අවස්ථාවක් කරගෙන මේ ප්‍රජාවිද්‍යාත්මක සාධකයේ විදිහට වයස කියන සාධකයේ මුල් කරන් අපිට පුළුවන් ඒගොල්ලෝ ටාගට් කරලා මොනවා හරි නිෂ්පාදනයක් කරන්න. ඒ කියන්නේ අපි දැම්ම ඒක ටාගට් කරලා නිෂ්පාදනයක් කරොත් සමහරට ඒ ව්‍යාපාරේ අනාගතේ ලොකු තැනකට ගේන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව අර අනාගතයේදී අර 60ට වැඩි ජනගහනය වැඩිවීමක් වෙන නිසා. ඒ වගේ මේ වයස කියන ප්‍රජාවිද්‍යාත්මක සාධකයේ මුල් කරගෙනත් අපි නිෂ්පාදිතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිසුන්ගේ ආදායම් දැන් අපි මොන හරි නිෂ්පාදනයක් ඉදිරිපත් කරනකොට විවිධ ආදායම් මට්ටම් වල කට්ටියට ගන්න පුළුවන් විදිහට. දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් ඒගොල්ලන්ගේ රට ඇතුලේ එකම නිෂ්පාදනයේ විවිධ මිල ගණන් වලට තියෙනවා. හේතුව ඒ රටේ විවිධ ආදායම් මට්ටම් වල ඉන්න ජනතාව ඉන්නවනේ. ඒතර ඒගොල්ලන්ගේ ආදායම් මට්ටම් මත නිෂ්පාදිතයත් විවිධ කොටස් වලින් ඉදිරිපත් කරනවා. ඒ සමහරට ඉතින් ගුණත්වය පොඩ්ඩක් වැඩි ඇති ගාන වැඩි එකේ. නමුත් ඉතින් අර මිනිස්සුන්ට ගන්න පුළුවන් වෙන්නත් එපේ. ඒතර ඒ වගේ අර සමහරට ගුණත්වය පොඩ්ඩක් අඩු එකක් අඩු මිලකට ඉදිරිපත් කරනවා. සාමාන්‍ය අඩු ආදායමක් තියෙන කෙනෙක්ට ඒක ගන්න පුළුවන්. ඒතර මේ ප්‍රජාවිද්‍යාත්මක සාධක මුල් කරන් අපිට භාණ්ඩයක් අලෙවි කරන්න මොතාව ඉතින් පවුලක ප්‍රමාණය, පවුල් ජීවන චක්‍රය, ඒගොල්ලන්ගේ වෘත්තිය, අධ්‍යාපන මට්ටම, ජාති ආගම මේ වගේ කාරණාත් බලපානවා අපි වෙළඳපොළ ඛණ්ඩනයක් තෝරගන්නකොට. අනිත් එක තමයි මනෝවිද්‍යාත්මක සාධකත් අපිට සලකලා බලන්න පුළුවන්. ඒකෙදි මොකද්ද සමාජ පන්තිය? දැන් අපි ගත්තොත් එහෙම ආහාර අලෙවිසල් ගත්තොත් එහෙම සමාජ පන්තිය කියන එක ඕක හොඳටම අපිට නිරූපණය කරන්න පුළුවන්. ලංකාවේ කෙනෙක්ට ඕන නම් පුළුවන් දවල් කෑම එක රුපියල් 4,000 5,000ක් වියදම් කරලා ගන්න. තව කෙනෙක්ට පුළුවන් රුපියල් 500ක් විතර වියදම් කරලා ගන්න. ඕන්න ඉතින් රුපියල් 100කට වගේ ෂේප් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අර සමාජ පන්තිය තමන්ට වියදම් කරන්න පුළුවන් මට්ටමට තමන්ගේ පරිභෝජනය තීරණය කරන්න පුළුවන්. ඒතර ඒ වගේ අර නිෂ්පාදිතයක් අපි ඉදිරිපත් කරනකොට අපි තීරණය කරන්න ඕන මොකද්ද අපේ ටාගට් මාකට් එක. නැත්නම් සමාජ පන්තිය අපේ සෝෂල් ස්ටේටස් නැත්නම් අපේ ක්ලාස් එක මොකද්ද කියන එක අපි බලලා තමයි අපේ නිෂ්පාදන ආයතනය නිර්මාණය කිරීමක් කරන්න ඕන. අපේ ආයතනයේ සමහරට වැඩි මිල ගණක් ගෙවන්න පුළුවන් කෙනෙක්ට ඉදිරිපත් කරන්න ගන්න අපි හැම වෙලේම ටාගට් මාකට් එක වෙන්නේ අර ඉහළ පන්තිය කියන එක. නැත්නම් අපි මුදල් පැත්තෙන් ගත්තම ඉහළ. නැත්නම් අපි මධ්‍යම පන්තික මුල් කරගෙන නම් මේක දෙන්නේ. ඒතර අපේ ටාගට් මාකට් එක ඒක. නැත්නම් අපි හිතනවා දැන් ඔය අපි තින්නේ 10 කඩේ 20 කඩේ වගේ කඩදී ඒක හැම වෙලේම බලන්නේ අර අඩු ආදායමක් තියෙන කෙනෙක්ට උනත් ගන්න පුළුවන් විදිහට. ඉතින් අය වගේ ඒකෙන් හැබැයි සමහරලාට රුපියල් 10ට 20ට දෙනකොට සමහරට වැඩි ප්‍රමාණයක් විකිනෙන නිසා ඒගොල්ලොනුත් හොඳ ලාභයක් ලබනවා. ඒ වගේ අපිට පුළුවන් මේ මනෝවිද්‍යාත්මක සාධක මුල් කරගෙන තමන්ගේ නිෂ්පාදිතේ ඛණ්ඩනය කිරීමක් කරන්න අපේ වෙළඳපොළ ඛණ්ඩනය තෝරා ගැනීමක් කරන්න. සන්තේ චර්යාත්මක රටා මේක ලබා ගන්න ප්‍රතිලාභ භාණ්ඩ පාවිච්චි කරලා මිලදී ගන්න අවස්ථාව භාවිත ගන්නන්ගේ තත්ත්වය ඒගොල්ලන්ගේ පක්ෂපාතීත්වය මිලට ගැනීමේ සූදානම තේවයි කාරණා මුල් කරගෙන චර්යාත්මක සාධක මුල් කරගෙනත් අපිට මේ වෙළඳපොළ ඛණ්ඩනය සිද්ධ කරන්න පුළුවන්. ඉතින් බලමු එතනින් එහාට අපි යනවා. මේකෙන් එහාට දැන් සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනය සඳහා තියෙන්න ඕන අවශ්‍යතා ටිකක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. හැම වෙලෙම මේ වෙළඳපොළ ඛණ්ඩනය කියන එක මයින්න පුළුවන් වෙන්න ඕනේ. ඒකේ තරම ප්‍රමාණවත් වෙන්න ඕනේ අපි ඉදිරිපත් කරන නිෂ්පාදිතයට. ඒ වගේම මේක ළඟා වෙන්න පුළුවන් ඛණ්ඩනයක් වෙන්න ඕනේ. අපි හිතමු මොන හරි නිෂ්පාදනයක් අලගෙන අපි මෙතනදී මේ ඛණ්ඩනීති කතා කරන්නේ මේ සමාජ පන්තිය කියලා හිතාගෙන ඔයා ලංකාව වගේ රටක වැඩිම මිල ගණන් වලට කියලා දැන් අපි උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් නිකන් සාමාන්‍ය කඩේක ගිහලා කොෆි එකක් බිව්වොත් යන මුදලයි ඔය කොෆි බීන් එකට වගේ ගිහලා කොෆි එකක් බිව්වොත් යන මුදලයි කියන එක දෙකව දන්න ඕනේ. ඒතර ඒව ඇවිල්ලා ලංකාවේ තියෙන සමාගම් නොවන නිසා ලෝකෙ මේවා තියෙන නිසා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඉන්කම් එකක් එන නිසා ලංකාවේ ඇතුලේ එන ඉන්කම් එක අඩු වුණත් වැඩි වුණත් ඒගොල්ලන්ට ගැටලුවක් නැහැ. නමුත් ඔය අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ගිහිල්ලා ඔයා මේ ඉහළ සමාජ පන්තිය මුල් කරගෙන ව්‍යාපාරයක් පටන් අරගෙන ලංකාවේ ඇතුලේ සමාජයට ඔයා බලාපොරොත්තු වෙන තැනට ළඟා වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා අපි හැම වෙලේම අපේ වගේ රටක නම් උචිත වෙන්නේ
පොඩ්ඩක් අර මධ්‍යම පාන්තියන් මුල් කරගෙන නිෂ්පාදන මේ මනෝවිද්‍යාත්මක සාධකවල ඔයාගේ වෙළඳපොළ ඛණ්ඩනයේදී අර මධ්‍යම පාන්තිකව තමයි පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක තමයි අපේ වගේ රටක හොඳ ඛණ්ඩනයක් වෙන්න. ඒතර මේ ළඟා විය හැකි බව නැත්නම් ප්‍රවේශ විය හැකි බව කියන එක ඔයාට වැදගත්. ඒකෙදී අපි හැම වෙලේම දැන් නැත්නම් ධනවත් කියන එක ටාගට් කරන් කරොත් එහෙම අපේ වෙළඳපොලේ විකුණුම් සමහර විට අපි හිතන තත්ත්වයට ගේන්න ලොකු කාලයක් ගත වෙන්න පුළුවන්. සමහරට අපි බලාපොරොත්තු මට්ටමට යන්න බැරි වෙන්නත් පුළුවන්. ඒක නිසා හැම වෙලේම මේ සඵලදායී වෙළඳපොළ ඛණ්ඩනයකට මේ ළඟා විය හැකි බව කියන එකත් වැදගත්. අනිත් එක අනිත් දේවල් වලින් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ඉතින් ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් වෙන්න නැත්නම් නිකන් ප්ලෑන් කරලා වැඩක් නැහැ නේ. ඇත්තට ක්‍රියාත්මක කරන්න බැන්න. එපස් අපිට දීලා තියෙන අවසානයේ විදිහට මේ ඛණ්ඩනේ වෙළඳපොළ ඛණ්ඩනේ ප්‍රයෝජන. හරිද? මේ විදිහට අපි වෙළඳපොළ ඛණ්ඩනයක් කරලා අපේ නිෂ්පාදිත වෙළඳපොළ ඉදිරිපත් කරනකොට ඒකේ ප්‍රයෝජන අපිට දීලා තියෙනවා. ඒකෙදී ඔයාලට බලන්න පුළුවන් සමස්ත වෙළඳපොළම විශ්ලේෂණයට භාජනය කරන නිසා වෙළඳපොළ ඛණ්ඩනය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා මේකෙන් අපේ සමස්ත වෙළඳපොළම විශ්ලේෂණයක් වෙන්න නිසා. හරි ඊට පස්සේ දෙවෙනි එක කියලා දෙන උචිත හා කාලීන වෙළඳපොළ අවස්ථා හඳුනා ගන්න අවස්ථා ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ආයතනයේ සව සීමිත සම්පත් සඵලදායී හා කාර්යක්ෂම ලෙස යොදා ගන්න හැකි වෙලා තියෙනවා. ආයතනයේ විශේෂ වෙළඳපොළ පිළිබඳ ඇති අවධානම අවම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අලෙවි කරන වැඩසටහන වඩා සාර්ථකව ක්‍රියාත්මක තමයි. මොකද අපි ක්‍රියාත්මක කරන අලෙවි කරන වැඩසටහන අපේ ඛණ්ඩනීය මුල් කරගෙන අපි තෝරාගත්ත කොටස මුල් කරගෙන ක්‍රියාත්මක කරන්න පුදේ හේතු නිසා මේ වෙළඳපොළ ඛණ්ඩනය ඇත්තටම වෙළඳපොළකට ව්‍යාපාරයකට වැදගත් භාවයක් ගෙනල්ලා දෙනවා. අපි එතනින් එහාට යනවා අලෙවි කරන මිශ්‍රය. මේක වැදගත්. මාකට් මික්ස් එක. නැත්නම් අලෙවි කරන මිශ්‍රය. දැන් මේකෙදී වාට මේක ගොඩක් ප්‍රශ්න අහලා තියෙන තැනක්. අලෙවි කරන මිශ්‍රය කියන්නේ ඔයගේ පාස් පේපර්ස් අරන් බැලුවොත් එහෙම සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් අහලා තියෙන තැනක් අලෙවි කරන මිශ්‍රය. හැම අවුරුද්දකම වගේම අඩු ගානේ ඉස්තෙන් පුරවන ප්‍රශ්න ටික නැත්නම් නිශ්චිත පිළිතුරු ලියන ප්‍රශ්න වල හරි ඔයගේ මේ පෝපීස් නැත්නම් අලෙවි කරන මිශ්‍රය ගැන ප්‍රශ්නයක් අනිවාර්යෙන් අහනවා. ඉතින් මේ ටික සෑහෙන වැදගත්. හොඳින් මේක අහගන්න. ඒ වගේම මේකේ තියෙන ප්‍රශ්න වලට අනිවාර්යෙන් උත්තර ලියන්න. අනිත් එක හොඳම දේ තමයි මේකේ ඔයා PDF එක ලබා ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක ආයේ රීරයිට් එකක් කරන්න ආයි පාරක් ලියන්න. ඒතර මේක ලියන ගමන් පාඩම් කරන එක තමයි වඩාත් හොඳම ක්‍රමය. ඒතර මේක ආයි පාරක් ලියලා මේක පාඩම් කරගෙන ඊට පස්සේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඉතින් බලමු මේකේ අපි කතා කරනවා අලෙවි කරන මිශ්‍රය. දැන් අලෙවි කරන මිශ්‍රය කියන එක ගත්තම මේක පෝපීස් නැත්තම් P4ක් ගැන අපි කතා කරනවා. ප්‍රොඩක්ට්, ප්‍රයිස්, ප්ලේස්, ප්‍රොමෝෂන්. නැත්තම් නිෂ්පාදිතය, මිල ස්ථානය සහ ප්‍රවර්ධනය මේ කාරණා හතර මුල් කරගෙන ව්‍යාපාරිකයාගේ දෘෂ්ටි කෝණයෙන් අපිට අලෙවි කරන මිශ්‍රය කොටස් හතරකින් ඉදිරිපත් කරන්න පුළුවන් තුන තියෙනවා. ව්‍යාපාර ආයතනයක් සිය ඉලක්ක වෙළඳපොලේ අලෙවි කරන අරමුණු ඉටු කර ගැනීම සඳහා යොදා ගනු ලබන උපකරණ සමූහය අලෙවි කරන මිශ්‍රය කියලා අපි හඳුන්වනවා. කියන ව්‍යාපාර ආයතනය තමන්ගේ ඉලක්ක වෙළඳපොලේ අලෙවි කරන අරමුණු ඉටු කරගන්න යොදා ගනු ලබන උපකරණ සමූහය අපි අලෙවි කරන මිශ්‍රය කියලා හඳුන්වනවා. ඉතින් ඒකෙදී කොටස් හතරකට බෙදෙනවා. ප්‍රොඩක්ට් එක, ප්‍රයිස් එක, ප්ලේස් එක, ප්‍රොමෝෂන්, නිෂ්පාදිතය, මිල ස්ථානය සහ ප්‍රවර්ධනය. තියා බලමු මේවා යටතේ මොනවද තියෙන්නේ. දැන් නිෂ්පාදකයෙක් කිව්වොත් මොකක්ද කියන එක අපි දන්නවා. නිෂ්පාදකයෙක් කියන්නේ හැම වෙලේම අර කනුදුරුකරුගේ අවශ්‍යතාවම තෘප්තිමත් කරන්න වෙළඳපොළට ඉදිරිපත් කරලා තියෙන. ඒතර මේවේ ලක්ෂණ දැන් නිෂ්පාදකයේ විවිධතාව. මේකේ ගුණත්වය, නිමාව කොයි වගේ. දැන් සමහරලාට සමහර භාණ්ඩ අපි ගන්නෙ ඒකේ නිමාව නිසා. හරි ඒක හොඳ ලස්සනට තියෙනවා. දැන් කඩේකට ගිහලා කෑමයක් ගන්න ගියාම මොනවා සමහර ලස්සනට තියෙන නිසා අපි ගන්නවා. ඒ වගේ. ඊට පස්සේ අංගෝපාංග මේක ඇතුලේ තියෙන සමහරට ඒක ඇතුළත් වෙලා තියෙන දේවල් දැන් මොනවා හරි භාණ්ඩයක් ගත්තාම ඒකේ අපි හිතනවට සමහරට අංගෝපාංග එකතු වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ සන්නම මේ බ්‍රෑන්ඩ් නේම් එක අනිවාර්යෙන් වැදගත්. මොකද ඒකට හේතුව ඒගොල්ලන් සමහරට හොඳ ප්‍රචලිත වෙන හොඳ කීර්ති නාමයක් තියෙන එකක් නම් සමහරට ඒ සන්නම නිසා ඉල්ලුම් වැඩි වෙන්න පුළුවන්. අනිත් එක ඇසුරුම මේකත් වැදගත්. දැන් සමහර නිෂ්පාදිත අපි ගන්නෙ එයාගේ ඇසුරුමේ තියෙන ලස්සන නිසා. ඇතුලේ තියෙන එක සමහරට එච්චර හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් හොඳට ඇසුරුම් කරලා තියෙනවා. ඒක නිසා අපි ගන්නවා. සමහර නිෂ්පාදිත ඇසුරුම නැතුව නිකන් තියෙනකොට අපිට ගන්න හිතෙන්නේ නැහැ. නමුත් ඒක ඇසුරුම දිහා දැක්කම අපි ගිහිල්ලා අරගෙන දැන් අපි සෝයා මීට් වගේ දෙයක් හිතන්නකො. ඔයගොල්ලෝ ඌසුත් තියෙනවා ඇසුරුමත් එක්කත් තියෙනවා. ඔයගොල්ලෝ ඌස් ගන්න ඕන අපිට අඩු ගන්නට ගන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් ගන්න පැකට් එකනේ. ඒ ඇසුරුමක් දාලා තියෙනවා. නමුත් ඉතින් අර ලූස් තියෙන්නේ සමහරට එකම එක වෙන්න පුළුවන්. හරි ඒ වුණාට අපි ඇසුරුම තියෙන නිසා අපි ගිහිල්ලා ඒක අරගන්න තියන්නේ. ඒ වගේ මේ අපේ භාණ්ඩයකට ඉල්ලුමක් ඇති වෙන්න මේ ඇසුරුම ගැන කාරණා වැදගත්. ඒතර අලෙවි කරු ඇසුරුම ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ. ඊට මේකේ ප්‍රමාණය සැලවීම් පසු සේවා කියන්නේ ගනුදෙනුකරු පක්ෂපාතීත්වය ඇති කරගන්න ඔය අලෙවීම් පසු සේවා කියන එක සෑහෙන්න වැදගත්. සමහරට අපි භාණ්ඩයක් නිෂ්පාදිත කරගෙන ගෙදර යනවා. ගෙදර ගියන් පස්සේ ඒක වැඩ කරන්නේ නැත්නම් ඒගොල්ලෝ අලෙවීම් පසු සේවා දෙන්නේ නැත්නම් ගෙදර ඇවිල්ලා අපිට දැන් අපි AC එකක් ගත්තා කියලා දන්නකො. ඒතර ගෙදර ඇවිල්ලා ඒක හයි කරලා දෙන්නේ නැත්නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන් ඒ වගේ දෙයක් ගත්තම ඒගොල්ලෝ ගෙදරට ඇවිල්ලා ඒක
සවි කරලා දෙන්න ඕනේ. ඒ වගේ අලුයම් පොත් සේවා තියෙන්න ඕන අනිවාර්යයෙන්. ඒ වගකීමක් වොරන්ටි එකක් දෙන්න ඕනේ. ඉතින් මොනවා හරි නිෂ්පාදකයේ ගැටලුවක් තියෙනවා ආපහු ඒක අපිට බාර දෙන්න පුළුවන් වෙනවා. එහෙනම් බාර දීලා එයාගෙන් තව එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ නිර්මාණය සිද්ධ වෙලා තියෙන ආකාරයට මේ වගේ දේවල් නිෂ්පාදකයේ යටතේ අලෙවිකරණ මිශ්‍රය යටතේ අපි කතා කරන නිෂ්පාදකය තුලින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි යනවා ඊළඟ සාධකේ මිල. දැන් මිල ගත්තම මේකේ ලයිස්තු ගත මිල ඊට පස්සේ වට්ටම් මොන හරි දෙනවද දීමනාවක් මොන හරි දෙනවද ගෙවීම් කාලයක් අපිට දෙනවද දැන් මොන හරි දෙයක් අපි ගත්තම ගෙවන්න කාලයක් දෙනවද ඒ ගෙවීම් ක්‍රම අපි ණය කොන්දේසි දෙනවද ණයට දෙනවද යන්න මේ වගේ දේවල් මේ මිල යටතේ අපි කතා කරනවා ඊට පස්සේ ස්ථානය සහ බෙදා හැරීම ඒකෙදි බෙදා හැරීම් මාර්ග හරියට තියෙන්න ඕනේ කියන එක අපි මොන හරි නිෂ්පාදනයක් හොඳට අපි කොච්චර හොඳ නිෂ්පාදනයක් කරත් ඒකේ අලෙවිකරණය කොච්චර හොඳට සිද්ධ කරත් මාකටිං අපි ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් හොඳට දාලා ප්‍රොමෝෂන් එක කොච්චර හොඳට කරත් මේකේ බෙදා හැරීම් මාර්ග හරියට නැත්තම් අපිට ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම ඇති වුණාට ඒ ඉල්ලුම සපුරන්න වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේකේ ආවරණය. කොච්චර ප්‍රදේශයක් ආවරණය වෙනවද? උදාහරණයක් sannivedana ජාලයක් වගේ ගත්තම ඒගොල්ලෝ කිව්වට 4G 3G මෙහෙම තියෙනවා රටම ආවරණය වෙනවා. නමුත් සමහර තැන් වලට ගියාම සිග්නල් නැහැ. එළියට අරන් යන්න වෙනවා. අන්න ඒ වගේ වෙනවා නම් ඒක අසාර්ථකයි. හැම වෙලේම ආවරණය වෙන්න ඕනේ. ප්‍රදේශ ස්ථානයේ මාර්ග මිශ්‍රය කියන අපි අලෙවි කරන මාර්ග මිශ්‍රය අපේ බෙදා හැරීම් මාර්ග මිශ්‍රය තොග ගබඩා කරලා තියාගන්න. ඒ වගේ දේවල් මොකද දැන් වෙලද පොලේ ඉල්ලුමට සරලන සැපයුමක් දෙන්න නම් හැම වෙලේම තොග ගබඩා හරි විදිහට අපි මේන්ටේන් කරන්න ඕනේ. ඒ කියනවා මෙහෙයුම් කළමනාකරණය යටතේ ඉගෙන ගන්නවා. අර අපි තොග පාලනය සිද්ධ කරන විදිහට ඒකෙදි මේ තොග ගබඩා හරි විදිහට සකස් කරගන්න එක අපි අවශ්‍ය කරන තොග රඳව ගන්න එක අපේ මේ අලෙවිකරණය නැත්තම් පාරිභෝගිකයගේ අවශ්‍යවම තෘප්තිමත් කිරීමට වැදගත් වෙනවා. ඒ ප්‍රවාහනේ අතරමැදිව හරි අතරමැදිව තෝරගන්න ඕනේ. මේ වගේ දේවලුත් මේකෙදි වැදගත් වෙනවා. අපි ස්ථානේ නැත්තම් බෙදා හැරීම යටතේ කතා කරනවා. ඊට ප්‍රවර්ධනය ඒකෙදි ප්‍රචාරණ ක්‍රම විකුණුම් ප්‍රවර්ධනය මහජන සම්බන්ධතා ප්‍රසිද්ධිය පෞද්ගලික අලෙවි ඍජු අලෙවිකරණ ඉතින් මේ දේවල් මේකෙදි මේ අපි කතා කරන අලෙවිකරණ මිශ්‍රයේ තියෙන සාධක අපි වෙන වෙනම ආයි සාකච්ඡා කිරීමක් කරනවා මේකෙදි දෙවෙනි කොටසක්. ඒ කියන්නේ අපි මේ වැඩසටහනේ දෙවෙනි කොටස වාට ඉදිරිපත් කරනවා. ඒ දෙවෙනි කොටසේදී මේව සම්බන්ධයෙන් වැඩිදුර වාට තොරතුරු ඉදිරිපත් කිරීමක් කරනවා. මේකෙදි අපි මේ අලෙවිකරණ මිශ්‍රය නිකන් හැඳින්වීමක් කරනවා විතරයි. නමුත් ඊළඟ කොටසේදී අපි මේ අලෙවිකරණ මිශ්‍රයේ තියෙන මේ සාධක ගැන වෙන වෙනම සාකච්ඡා කිරීමක් කරනවා. අපි ඊළඟට යනවා දැන් මේ අපි කතා කරේ අලෙවිකරණ මිශ්‍රය පෝපීස් යටතේනේ. කියන ව්‍යාපාරික දෘෂ්ටියෙන් අලෙවිකරණ මිශ්‍රය පෝපීස් යටතේ කතා කර මේක අපි කතා කරන්නේ අර භාණ්ඩය සම්බන්ධයෙන්. හැබැයි මේකේ සේවාව සම්බන්ධයෙන් ව්‍යාපාරික දෘෂ්ටියෙන් සේවා සඳහාද අපිට අලෙවිකරණ මිශ්‍රය ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අර හතර එහෙම්ම තියෙනවා. අලුතෙන් එකතු වෙන මිනිසුන් ක්‍රියාවලිය සහ භෞතික වටපිටාව කියලා තුනක්. ඒ නිසා මේක අර 7 piece වෙනවා. දැන් කලින් තිබ්බේ 4 piece නේද? මේක 7 piece වෙනවා. එතකොට මේකෙදි බලන්න මොනවද අලුතෙන් එකතු වෙන්නේ කියන එක. දැන් නිෂ්පාදිත කියන එක අපි දන්නවා. ඒක අපි කලින් කතා කරා. මිල කියන එක දන්නවා. ස්ථානයේ බෙදා හැරීම ඒව කතා කරා. ප්‍රවර්ධනය කතා. දැන් මිනිසුන්. ඒ කියන්නේ විශේෂඥතාව ලැබූ සුහද ආචාරශීලී විකුණුම් සේවකයෝ අපිට ඉන්න ඕනේ. ඒක වැදගත්. අපේ අලෙවිකරණය කියන සාධකය නැත්නම් අලෙවිකරණය කියන ක්‍රියාවලිය සාර්ථක වෙන්න දැන් අපේ විකුණුම් සේවකයෝ දැන් ඒගොල්ලෝනේ මිනිස්සු එක්ක නැත්නම් ගනුදෙනුකරුවෝ එක්ක අපේ ව්‍යාපාර ආයතන එක්ක ඍජුවම සම්බන්ධනේ මේ විකුණුම් සේවකයෝ. ඒතර ඒගොල්ලෝ හැම වෙලේම ඒගොල්ලන්ට හොඳ මේ අලෙවිකරණ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන්න ඕනේ. අනික ඒගොල්ලෝ සුහද වෙන්න ඕනේ. ආචාරශීලී වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අර ඒගොල්ලෝ අනිත් පාර්ශවය එක්ක මේගොල්ලෝ සම්බන්ධ වෙන පාර්ශවය එක්ක හොඳ සම්බන්ධතාවක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. නම් මේ විකුණුම් සේවකයෝ ගාව මේ අපි බලාපොරොත්තු වෙන ගුණාංග ඇතුළත් වෙන්න ඕන. අනිත් එක තමයි ක්‍රියාවලිය. හරි මේකේ ප්‍රොසෙස් එක ගැන කතා කරනවා. හරි ඒකෙදි දැන් මේක මේ මිනිසුන්ගේ පර්සන්ස් මේක ප්‍රොසෙස් එකක් පී. හරි ඒතර 7 piece කිව්වේ එකයි. හරියට මේකේ සේවය සැපීමට අවශ්‍ය වන මෙහෙයුම් පද්ධතිය අලෙවිම් පොත් සේවා ඒවා අනිවාර්යයෙන් වැදගත් මේ ප්‍රොසෙස් එක ඇතුළේ. ඒ අනිත් එක භෞතික වටපිටාව ගැන අපි කතා කරනවා. ඒකෙදි ගනුදෙනුකරුවට ඉහළගිය ලබා දීම සඳහා සේවා සපයන ස්ථානයේ පරිසරයේ වටපිටාව මේවා හරි විදියට නිර්මාණය වෙලා තියෙනවා. ඒ විදිහට අපිට පුළුවන් ව්‍යාපාරික දෘෂ්ටියෙන් සේවා සඳහාද මේ අලෙවිකරණ මිශ්‍රය ඉදිරිපත් කරන මම කිව්වා මේක 7 piece කියලා. කලින් අපි 4 piece කතා කරා. භාණ්ඩ සම්බන්ධයෙන් සේවා සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන් 7 piece ගැන. ඊට අපි එතනින් එහාට යනවා අලෙවිකරණ මිශ්‍රය මේක අර කලින් කතා කරේ ව්‍යාපාරික දෘෂ්ටියෙන් අපි මෙතන කිව්වේ ව්‍යාපාරික දෘෂ්ටියෙන් අලෙවිකරණ මිශ්‍රය. නමුත් දැන් මෙතනදී කතා කරන්න යන්නේ අලෙවිකරණ මිශ්‍රය අපිට පෙන්වන්න පුළුවන් ගනුදෙනුකරුගේ දෘෂ්ටිය. يعني ගනුදෙනුකරුගේ පැත්තෙන් අලෙවිකරණ මිශ්‍රය අපි POCs කියලා කියනවා. බලන්න එතන තියෙනවා ගනුදෙනුකරුගේ අවශ්‍යතා වුණා customer needs and wants ඊට පස්සේ යාගේ පිරිවැය cost එක ඊට පස්සේ ළඟා වෙන්න අර පහසු convenience කියන එක සංනිවේදනය communication ඉතින් මේ විදිහට මෙයාගේ අලෙවිකරණ මිශ්‍රය අපිට ගනුදෙනුකරුගේ පැත්තෙන් නැත්තම් ගනුදෙනුකරුගේ දෘෂ්ටියෙන් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි බලමු සාර්ථක අලෙවිකරණයක් සඳහා කොහොමද අලෙවිකරණ මිශ්‍රය වැදගත් වෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ඔයාගෙන් අහන්න පුළුවන්. ඔයාගේ මේ පාරේල් පේපර් බලන්න කොහොමද අපි මේ ප්‍රශ්නයක් ආවොත් උත්තර ලියන්න ඕනේ කියන එක අපි මෙතන සාකච්ඡා කිරීමක් කරනවා. සාර්ථක අලෙවිකරණයක් සිද්ධ වෙන්න
අලෙවි කරන මිශ්‍රය කොයි විදිහටද වැදගත් වෙන්නේ. ඉතින් බලන්න මුලින්ම තියෙනවාට පාරිභෝගික ඌමනා ප්‍රශස්ත මට්ටමින් ඉටුවන අයුරින් නිෂ්පාදිතයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හැකිවීමෙන් පිරිවැටුම වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ ඌමනා ඉටුවන විදිහට අපි කතා කරන්නේ මුලදීම අලෙවිකරණය තුලින් බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකය තෘප්තිමත් කරන එක කියලා. ඒතර ඒගොල්ලන්ගේ ඌමනා ප්‍රශස්ත මට්ටමින් ඉටුවන අයුරින් නිෂ්පාදිතයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට හැකිවීමෙන් පිරිවැටුම. ඒ කියන්නේ අපි විකුණුම් ආදායම වැඩි කරගන්න පුළුවන්. ඒතර සාර්ථක අලෙවිකරණයක් තුලින් අපේ ආයතනයේ විකුණුම් ආදායම වැඩි කරගන්න පුළුවන්. මොකද පාරිභෝගික ඌමනා ප්‍රශස්ත විදිහට තෘප්තිමත් වෙනවනේ. ඒගොල්ලෝ අපේ භාණ්ඩ එක්ක එකට එකතු වෙනවා. ඒ කියන්නේ අපි භාණ්ඩ මිලදී ගැනීමක් කරනකොට අපේ විකුණුම් වැඩි වෙලා පිරිවැටුම් වැඩි වෙනවා. හරි. දෙවෙනි සාධකේ නිෂ්පාදිතයට තරංකාරීත්වයට මුහුණ දී හැකි ආකාරයෙන් මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න පුළුවන්. දැන් අපි පෝපීස් වල ප්‍රයිස් එක ගැන කතා කරනකොට අපි හැම වෙලේම තරංකාරී මිලක් දෙන්න ඕනේ. නැතු අපේ භාණ්ඩේ නිෂ්පාදිතයේ මිල ගොඩක් වැඩි නම් අපේ තරංකරුවන්ට ඒක අපිට සමහර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි හැම වෙලේම තරංකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න පුළුවන් මිලක් මේකේ ඉදිරිපත් කරන්නොත් ඒකත් සාර්ථක අලෙවිකරණය සඳහා වැදගත් වෙනවා. තුන්වෙනි සාධකයේ විවිධ ප්‍රවර්ධන උපක්‍රම භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගැනීම පොළඹව ගන්න පුළුවන්. ඒ කියන්නේ පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගන්න පොළඹව ගන්න පුළුවන් අපි පාවිච්චි කරන අලෙවි උපක්‍රම ප්‍රවර්ධන උපක්‍රමත් එක්ක. ඊට පස්සේ පාරිභෝගිකයන් නිෂ්පාදිතය වඩාත් පහසුවෙන් ආසන්නම ස්ථානයෙන් මිලදී ගැනීමට හැකි වෙන විදිහට මේක බෙදා හරින්න පුළුවන්. අපි අර කතා කරේ මේකෙදි මේ ස්ථානයේ බෙදා හැරීම යටතේ පෝපීස් වල අපි ප්ලේස් වලින් කතා කරේ. ඒක මෙතනදී කියලා තියෙනවා වඩාත් පහසුවෙන් ආසන්නම ස්ථානයෙන් මිලදී ගන්න පුළුවන් විදිහට මේක බෙදා හරින්න ඕන. ඊළඟට සමස්තයක් ලෙස ආයතනයේ අරමුණු ඉටුවන විදිහට අලෙවිකරණ මිශ්‍රයේ සීල විචල්යන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙමුණොත් තමයි අපිට සාර්ථක අලෙවිකරණය සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් අලෙවිකරණය සාර්ථක කරගන්න මේ අලෙවිකරණ මිශ්‍රය කියන එක අපිට සෑහෙන වැදගත් වීමක් වෙනවා. ඉතින් ඒකෙන් කොහොමද වෙන්නේ කියන එක ඒ බලපෑම ඔයාලට විස්තර කරලා තියෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන් වගේ සාර්ථක අලෙවිකරණය සඳහා අලෙවිකරණ මිශ්‍රය වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඒතර ඔයාලට අලෙවිකරණ මිශ්‍රය ගැන පොඩි හැඳින්වීමක් කරලා මේ විදිහට කොහොමද ඒක වැදගත් වෙන්නේ කියන එක පැහැදිලි කරන්න පුළුවන්. අපි යනවා එතනින් එහාට අලෙවිකරණ මිශ්‍රයෙන් එහාට ගිහිලා නිෂ්පාදිත ගැන කතා කරන්න. අපි නිෂ්පාදිත මිශ්‍රයට යන්න හදන්නේ. අලෙවිකරණ මිශ්‍රය අවසන් කරලා නිෂ්පාදිත මිශ්‍රයට යන්න හදන්නේ. ඉතින් මේකෙදී අපි බලමු මොකද්ද නිෂ්පාදිතයක් කියන්නේ. මේකව දන්න දෙයක්. නිෂ්පාදිතයක් කියන්නේ හැම වෙලේම මිනිස්සුන්ගේ අවශ්‍යතාවමනා ඉටු කරන්න වෙළඳපොළට ඉදිරිපත් කළ හැකි කවරම හෝ දෙයක් අපි නිෂ්පාදිතයක් කියලා හඳුන්වනවා. කියන්නේ මිනිස් අවශ්‍යතාවමනා තෘප්තිමත් කරන්න වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනම දෙයක් අපි හඳුන්වන නිෂ්පාදිතයක් කියලා. ඉතින් මේක අපිට ප්‍රධාන වශයෙන් අර ස්පෘශ්‍යතාව අස්පෘශ්‍යතාව ස්පෘශ්‍යය කියන අල්ලන්න පුළුවන් අස්පෘශ්‍යය කියන අල්ලන්න බෑ ටැන්ජිබල් ඉන්ටැන්ජිබල්. ඉතින් ඒකෙදි ස්පෘශ්‍ය අස්පෘශ්‍යතාව මත අපිට පුළුවන් නිෂ්පාදිත ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න. බලන්න බෙදලා තියෙන කොටස් දෙක භාණ්ඩ සේවා. නිෂ්පාදක කොටස් දෙකයි ප්‍රධාන වශයෙන් භාණ්ඩ සේවා. දැන් භාණ්ඩ ගත්තම ඒවේ පැවැත්ම අනුවයි භාවිතය අනුවයි කියලා ආයි කොටස් දෙකකට දැන් මේ පැවැත්ම අනුව යටතේ ඩියුරබිලිටි එක. ඒකදී අපි කල්පවතින භාණ්ඩ කල් නොපවතින මොනවද මේ කල්පවතින භාණ්ඩ? ඒ කියන්නේ අපි කාලයක් තිස්සේ පාවිච්චි කරන දේවල්. දැන් අපි හිතමු මොනවා හරි අපි ගන්න පොතක් කියලා හිතන්නකෝ. ඒක කාලයක් තිස්සේ අපි ඒක පාවිච්චි කරනවා. අපි ගන්න දෙයක් ඒ වගේ. දැන් නැත්නම් අපි පාවිච්චි කරන මොනවා හරි අපි ගොඩ නැගිල්ලක් මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් අපි ටීවී එකක් ගන්නවා කියලා හිතන කාලයක් තිස්සේ පාවිච්චි කරන කල් පැවැත්මක් තියෙනවා. හරි හැබැයි දැන් මෙතන කල් නොපවතින ඒවා කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි බීම එකක් ගත්තා කියලා ඒක බීලා ඉවරයි. සබන් කැටයක් ගත්තම ගාලා ඒක ඉවර වෙනවා. දැන් මදුරු කොයිලයක් වගේ ගත්තොත් ඒක පත්තු වෙලා ඒක ඉවර වෙනවා. අන්න ඒ වගේ කල් නොපවතින භාණ්ඩක් තියෙනවා. ඒක පැවැත්ම අනුව කල් පවතින සහ කල් නොපවතින කියලා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අනිත් එක භාවිතය අනුව යාගේ යූස් එක අනුව අපිට බෙදන්න පුළුවන් භාණ්ඩ කොටස් දෙකකට පාරිභෝගික භාණ්ඩය කාර්මික භාණ්ඩය. මේවා දන්නවා. පාරිභෝගික භාණ්ඩ කියන්නේ අවසාන පරිභෝජන චේතනාවෙන් පාරිභෝගික මිලදී ගන්න ඒවා. ඒවායි කොටස් හතරක් තියෙනවා. පහසු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, සාප්පු භාණ්ඩ සහ නොසෙව් භාණ්ඩ කියලා. ඉතින් පහසු භාණ්ඩ කියන්නේ පහසුවෙන් නම් මිලදී ගන්න දේවල් ළඟ තියෙන කඩේට ගිහිල්ලා. විශේෂිත භාණ්ඩ කියන්නේ මිලදී ගන්න විශේෂ ආයාසයක් දරන්නේ වාහනයක් වගේ වෙන්න පුළුවන්, අතරම් බඩුව වගේ දේවල් වෙන්න පුළුවන්. සාප්පු භාණ්ඩ කියන්නේ අපි සාප්පු කීපයක සැරිසරලා මිල ගුණත්වය යෝග්‍යතාව වගේ සංසන්දනය කරලා මිලදී ගන්න භාණ්ඩ. ඊට පස්සේ නොසෙව් භාණ්ඩ කියන්නේ වෙළඳපොලේ මේවා විකුණන්න තිබ්බට අපි ඒවා පිළිබඳ දැනුවත් නැහැ. ඉතින් නොසෙව් භාණ්ඩයක් වෙනවා. ඒක දැනුවත් නැති තාක්කල්. කාර්මික භාණ්ඩ කියන්නේ හැම වෙලේම වෙනත් භාණ්ඩයක් හෝ සේවා නිෂ්පාදනය කරන්න ව්‍යාපාරිකව ගන්න භාණ්ඩ. ඒක නිසා මේ ව්‍යාපාරික භාණ්ඩ කියලාත් කියනවා. ඒ කොටස් තුනක් තියෙනවා. ද්‍රව්‍ය කොටස්, ප්‍රාර්ථනා යිතම, සැපයුම් හා ව්‍යාපාර සේවා. ඉතින් ওই විදිහට අපිට පුළුවන් භාණ්ඩ බෙදන්න අපිට කොටස් කීපයකට. ඉතින් සේවා, ඉතින් ව්‍යාපාර සහය සේවා තියෙනවා, ඍජු සේවා තියෙනවා. ඒ විදිහට නිෂ්පාදිත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දැන් මේ විදිහට නිෂ්පාදනය කතා කරාට භාණ්ඩ සේවා විදිහට මේවා මේ ඉසව්, ඊට පස්සේ අත්දැකීම්, ඊට පස්සේ ස්ථාන, සංවිධාන, දේපල, තොරතුරු, අදහස් ඒ වගේ විදිහටත් අපිට තව දුරටත් මේක පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ නිෂ්පාදිතය කියන එක අපි භාණ්ඩ සේවලට අමතරව ඉසව්වක් මොන හරි ඇක්ටිවිටි එකක්ද අපි මොන හරි මේ මෙතන ක්‍රීඩා ඉසව්වක් වෙන්න පුළුවන්, ඔලිම්පික් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක මිනිස්සුන්ගේ තියෙන අත්දැකීම්
පුද්ගලයෝ ඊට පස්සේ ඒගොල්ලෝ ස්ථානයේ දේපල තොරතුරු ඉතින් මේවත් මේ තොරතුරු සමහරට ව්‍යාපාරයේ වැදගත් වෙන දේවල්. ඒ කියන්නේ ව්‍යාපාරය දියුණු කරන්න වැදගත් වෙන ඒවා. ව්‍යාපාරයේ ඉන්න අපේ ඉන්න පාර්ශ්වයන්ගේ අදහස්, අපේ ඉන්න සේවකයන්ගේ අදහස් ඒවත් නිෂ්පාදකයෝ සලකනවා. මේ නිෂ්පාදක සංකල්ප පුළුල් පදනමක් මත අපිට ඉදිරිපත් කරන්න පුළුවන් භාණ්ඩ සේවලට අමතරව මේ දේවලුත් එක්ක. අපි එතනින් එහාට යනවා නිෂ්පාද මිශ්‍රය. මෙන්න මේක වැදගත්. දැන් බලමු මොකද්ද මේ නිෂ්පාද මිශ්‍රය කියන්නේ කියන එක. දැන් ආයතනයක් ගත්තම ඒගොල්ලන්ට තියෙනවා නිෂ්පාද මිශ්‍රය. දැන් බලමු මොකද්ද නිෂ්පාද මිශ්‍රයෙන් කියන්නේ. දැන් මේකෙදි බලන්න කිසියම් විකුණුම් කරුවෙකු ඒගොල්ලන්ගේ නිෂ්පාදකය ඉදිරිපත් කරන විට නිෂ්පාද කලබක් නැත්නම් නිෂ්පාද මිශ්‍රයක් ලෙස හඳුන්වන වෙළඳපොළ ඉදිරිපත් කරන නිෂ්පාදන කලබ තමයි අපි නිෂ්පාද මිශ්‍රය. දැන් මේ කලබක් කියලා කියන්නේ ඒගොල්ලෝ එකම ආයතනය භාණ්ඩ විශාල ප්‍රමාණයක් මෙතන වල මේ දීලා තිනවා. මේ යුනිලිවර්ලගේ නිෂ්පාදන ටිකක් බලන්න වැස්ලින් තියෙනවා, රෙක්සෝනා තියෙනවා, පෑරන් ලවුල තියෙනවා, ලයිෆ් බෝයි තියෙනවා, ලක්ස් තියෙනවා, ස්පෙයාස් සබන් එක තියෙනවා, එක්ස් ඒගොල්ලෝ පර්ෆියුම් එක තියෙනවා, සන්සිල්ක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මේ බූ එක තියෙනවා, රින් තියෙනවා, සර්ප් එක්සෙල් තියෙනවා, තව අපිට අර සිග්නල් ඊට පස්සේ දැන් වර්තමානයේ කතා ක්ලෝස් අප් ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ඉතින් මේ නිෂ්පාදන මිශ්‍රය ගත්තම ඒගොල්ලන්ගේ අර විවිධ භාණ්ඩ ඉදිරිපත් කරන නිසා මේ නිෂ්පාදන මිශ්‍රයේ පළල, දිග, ගැඹුර ඊට පස්සේ මේකේ තියෙන සංගතභාවය ඒ වගේ දේවල් අපිට කතා කරන්න බෑ. යුනිලිවර්ලගේ නිෂ්පාදන මිශ්‍රය දැන් අපි පළල කියන එක උදාහරණයක් ගත්තොත් ඒගොල්ලන්ගේ සබන් තියෙනවා වෙනම. ඊට පස්සේ සබන් කුඩු වෙනම තියෙනවා. දැන් අපි දන්තාලේප ගත්තොත් ඒව වෙනම තියෙනවා. ඕක තමයි පළල. ඒ කියන්නේ දැන් තව ඒගොල්ලන්ගේ තියෙන කාණ්ඩ. නමුත් අපිට මේ පළලට උදාහරණ පෙන්වන්න පුළුවන්. සබන් කියන්නේ එක කාණ්ඩයක්. ඊට පස්සේ සබන් කුඩු කියන්නේ වෙනම කාණ්ඩයක්. ඊට තව කාණ්ඩ. ඒකේ අපි දිග කියන එක ගන්නකොට සබන් වල තියෙන පුළුවන්, ලයිෆ් බෝයි තියෙන්න පුළුවන්, රෙක්සෝනා තියෙන්න පුළුවන්, ඊට පස්සේ ලක්ස්, ඊට පස්සේ තව මේ එයාගේ පෙයාස් සබන් එක. ඒ වගේ අපිට ඒගොල්ලන්ගේ මේකේ දිග ඉදිරිපත් කරන්න පළල කියලා කිව්වේ අර ඒගොල්ලන්ගේ තියෙන කොටස් ටික. මම කිව්වා සබන් කුඩු ඊට පස්සේ දන්තාලේප වගේ විවිධ කොටස්. ඒක තමයි පළල. හැබැයි දිග කියලා කියන්නේ මේ සබන් එක යටතේ සබන් ಜಾති ටික. ලයිෆ් බෝයි, ඊට පස්සේ රෙක්සෝනා, ලක්ස්, ඊට පස්සේ මේ අපේ තියෙන තව මොනවද ඒගොල්ලන්ගේ ඉදිරිපත් කරන්න පුළුවන් අපිට. පෙයාස් එක ඒ වගේ සබන් විවිධ ಜಾති ඒගොල්ලෝ ඉදිරිපත් කරන ඒ වගේ අර දිග කියලා කියන්නේ අර අපි කතා කරන දැන් සබන් කියන කාණ්ඩය යටතේ ඒගොල්ලෝ සබන් ಜಾති කිහිපයක් ඉදිරිපත් කරනවා. දැන් සබන් කුඩු වගේ ගත්තොත් රින් තියෙනවා, සන්ලයිට් කුඩු එක තියෙනවා. ඒ වගේ ඒක අපි දිග කතා කරන්න පුළුවන්. දැන් දන්තාලේප වගේ ගත්තොත් සිග්නල් ඒගොල්ලෝ දෙනවා, ක්ලෝස් අප් දෙනවා. ඒ වගේ ඒක දිග කියන එක අපිට කතා කරනකොට මේ පළල කියලා කියන්නේ හැම වෙලේම ආයතන සතු නිෂ්පාදක පෙළවල් ගන්න. දිග කියලා කියන්නේ සීලුම් භාණ්ඩ පෙළවල අන්තර්ගත නිෂ්පාදක ගන්න. දැන් අපි උදාහරණයක් දැන් දන්තාලේප වගේ ගත්තොත් එහෙම යුනිලිවර්ලගේ ඒගොල්ලෝ තියෙනවා සිග්නල් එක තියෙනවා, ක්ලෝස් අප් එක තියෙනවා, දෙකයි තුර දිග. ඊට ගැඹුර කියන්නේ එක් නිෂ්පාද වර්ගයක් යටතේ ඉදිරිපත් කරන අයිටම සංඛ්‍යා. දැන් උදාහරණයක් දැන් අපි දැන් මම මේ දන්තාලේපේ සිග්නල් කතා කරන්නේ. දැන් සිග්නල් එකෙත් ඒගොල්ලන්ගේ දැන් අර පොඩි එක සහ ලොකු එක තියෙනවා. දැන් පොඩි එකතෝ ග්‍රෑම් 41 තියෙනවා, ග්‍රෑම් 150ක තියෙනවා. ඒ වගේ අර ඒකෙත් විවිධ අයිටම ඉදිරිපත් කරනවා ඒගොල්ලන්. දැන් ගැඹුර කියන්නේ එකම නිෂ්පාද වර්ගයක් යටතේ විවිධ අයිටම. දැන් සිග්නල් ටූත්පේස්ට් එක ගත්තම පොඩි ග්‍රෑම් 40ක තියෙනවා, ග්‍රෑම් 150ක තියෙනවා. ඒක තමයි මේ ගැඹුර. අතේ සංගතභාවය කියන්නේ භාණ්ඩ අතර තියෙන සම්බන්ධය. දැන් උදාහරණයක් මම කියුණාට පළල යටතේ කතා කරනකොට සබන් තිබ්බ, සබන් කුඩු තිබ්බ. දැන් ඔය දෙකෙන්ම දැන් රෙදි හොදනවා නම් සබන් යටතේ සන්ලයිට් තියෙනවා, ඊට පස්සේ සබන් කුඩු යටතේ සන්ලයිට් පවුඩර් එක තියෙනවා. ඉතින් අන්න ඒ වගේ සංගතභාවය භාණ්ඩ අතර සම්බන්ධය. ඉතින් ඒවා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නිෂ්පාද මිශ්‍රය යටතේ. ඒ විදිහට උදාහරණයකින් මේක පැහැදිලි කරන්න. නිෂ්පාද මිශ්‍රයවම අනිවාර්යෙන් ඔය මම කියපු උදාහරණයත් එක්ක පැහැදිලි කරන්න වැඩි ලේසි යුනිලිවර්ල තමයි. ඉතින් අපිට මේක ලේසියෙන් ගන්න පුළුවන් උදාහරණ. ඒකත් එක්ක පැහැදිලි කරන්න තේකනේ මේකම උදාහරණේ. නමුත් ඒකත් එක්ක පැහැදිලි කරන්න ඕන ලේසි. මේකේ පළල දිග ගැඹුර සංගතභාවය ගැන වට අවබෝධයක් ගන්න වනිත් එක මේක දැන් එකපාරවට තේරුම් නැත්තම් මේක ආයි පස්සට අරගෙන මේ මම කියපු ටික ආයි පාරක් අහන්න. ඒතර වට මේක ආයි පාරක් තේරෙන්නේ මොකද නිෂ්පාද මිශ්‍රය දැන් මම පළල ගැන දිග ගැන ගැඹුර ගැන සංගතභාවය ගැන කතා කරලා. ඒතර මේ ටික එකපාර තේරුම් නැත්නම් දෙතුන් පාරක් මේක පස්සට අරගෙන වට මේක ආයි ආයි බලන්න පුළුවන්. ඒතර මේක පස්සට අරගෙන ආයි ආයි මේක බලලා තේරුම් ගන්න මොකද්ද මේ කිව්වේ කියන එක. අපි යනවා එතනින් එහාට නිෂ්පාද මට්ටම්. නිෂ්පාද මට්ටම් ගැන කතා කරනකොට මේකේ හර ප්‍රතිලාභයේ මූලික නිෂ්පාදය, අපේක්ෂිත නිෂ්පාදය, වැඩි දියුණු කළ නිෂ්පාදය, විභව නිෂ්පාදය කියලා අපිට කොටස් කීපයක් කතා කරන්න පුළුවන්. දැන් අපි හිතමු අපි වාහනයක් ගන්න යනවා කියලා. ඒකව බලාපොරොත්තු වෙනවා හර ප්‍රතිලාභ විදියට. දැන් කාර් එකක් කියලා හිතන්න වේගෙන් ඔයාලට ගමන් යන්න පුළුවන්. මේක තමයි ඔයා බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා. ඒතර මූලික නිෂ්පාදය කියලා කියන්නේ ඔය හර ප්‍රතිලාභය අපි බලාපොරොත්තු වෙන ගමන් යනවා කියන එක ඉටු වෙන විදිහට මේක ඉදිරිපත් කරලා තිනවා. ඒ කියන්නේ දැන් ඕක යන්න පුළුවන් වෙන ඕක එන්ජිමක් තියෙන්න ඕනේ, සුක්කානම තියෙන්න ඕනේ, මේ දේවල් හරි විදිහට තියෙන්න ඕනේ. ඒතර ඒක අපි හැම වෙලේම මූලික නිෂ්පාදනය කියලා කියන හර ප්‍රතිලාභය ඉටු වෙන විදිහට නිෂ්පාදය ඉදිරිපත් කරන එක. දැන් මම කිව්වා අපේ හර ප්‍රතිලාභෙද අපි වාහනයක් ගන්න, කාර්යයක් ගන්න යනවා නම් හර ප්‍රතිලාභ වෙන්නේ එකෙන් ගමන් යන එකනේ. එතකොට හැම වෙලේම මූලික නිෂ්පාදයෙන් වෙන්නේ අර හර ප්‍රතිලාභය ඉටු වෙන විදිහට අපේ නිෂ්පාදය නිර්මාණය වෙන එක.
ඊට පස්සේ අපේක්ෂිත නිෂ්පාදනය කියන්නේ ගැනුම්කරු අපේක්ෂා කරන අංග ලක්ෂණ. කියන්නේ මේක සුවපහසුව තියෙන අපි කාර්යයක් ගන්නකොට බලාපොරොත්තු සුවපහසු. ඊට පස්සේ වේගෙන් යන්නේ වේගය වගේ සාධක ඒවා බලාපොරොත්තු වෙනවා. ඒව තමයි අපි අපේක්ෂිත නිෂ්පාදනය. හැබැයි ඊට පස්සේ වැඩි දියුණු කළ නිෂ්පාදන සමහර කෙනෙක් පවර් ෂටර් පවර් මිරර් වගේ ඒවා බලාපොරොත්තු නැත්නම් ඒවත් තියෙනවනේ. හරි එහෙම නැත්නම් අපි ඔය කියන්නේ අර මේ ඔටෝ බීම් එක කියන්නේ දැන් හෙඩ්ලයිට් එක ඔටෝ ඩීම් වෙනවා ඊට පස්සේ ආයෙ හෙඩ් එක වැටෙනවා ඒ වගේ ඔටෝ බීම් මේ වගේ දේවල් අලුත් තාක්ෂණයත් එක්ක වැඩි දියුණු කළ නිෂ්පාදනයක් තියෙන්න පුළුවන් ඒ වගේ එක. ඊට විභව නිෂ්පාදනය කියන්නේ මේකේ අනාගතය දැන් මේ වෙද්දි නැති අනාගතේ එන්න දැන් අපි හිතමු කාර් එකක් කාර් එක දැන්ටත් ඉතින් මේවා පරීක්ෂණ මට්ටමේ තියෙනවා. ඕන තැනට එක්කන් යනවා. ඔටෝ වලට පදින්න දෙයක් නැහැ. එයාව එක්කන් යනවා මැප් එක දෙන්න තියෙන. ඒතර ඕන තැනට ඒ වගේ අත්ත විභව නිෂ්පාදනය ඉස්සරහට එයි කියලා බලාපොරොත්තු වෙන එක. ඉතින් මේ විදිහට අපිට මේ නිෂ්පාදන මට්ටම් පෙන්වන්න පුළුවන්. බලන්න මේකේ මේ කාබන් පෑනක් ගැන කියලා තියෙන්නේ. ඒතර මේකේ මූලික ප්‍රතිලාභය හර ප්‍රතිලාභය කියලා හඳුන්වනවා. ඉතින් මේක උදාහරණ දෙන කාබන් පෑනක් මිලදී ගන්න ලියන්න. ඒතර ඒක තමයි මේ විදිහට උදාහරණේ. මූලික නිෂ්පාදනය කියන්නේ මේක දෙවන මට්ටමේ. ඒතර හර ප්‍රතිලාභය ඊට වෙන එක. දැන් අපි කාබන් පෑනක කූර තියෙන්න ඕනේ මේ තුඩ ඒවා තියෙන්න ඕනේ ඒවා තිබෙන්නේ නැත්නම් ලියන්න බෑනේ. ඒතර මූලික නිෂ්පාදනයෙන් කියන්නේ හර ප්‍රතිලාභය ඊට වෙන විදිහට නිෂ්පාදනය තියෙනවා. සාපේක්ෂ නිෂ්පාදනය කියන්නේ මේකේ අපි අර පෑනක් නොකඩි හොඳින් ලියන්න පුළුවන් වෙන එක බොඳ නොවන එක දික් කාලයක් පැවතීම කාබන් උතුරලා යන එක නැති වෙයි. අපි ඒ වගේ ඒවා අපේක්ෂා කරනවා. ඊට වැඩි දියුණු කළ නිෂ්පාදනය සමහර පෑන් තියෙන ලිව්වම සුවඳ එන පෑන් ඒ වගේ තමයි වැඩි දියුණු කරපුවා. ඉතින් අනාගතේ බලාපොරොත්තු වෙන විභව නිෂ්පාදනයක් විදියට දැන් පෑන තීන් තිවරෙන් යනකොට අපිට මොනවා හරි මැසේජ් එකක් එනවා ලයිට් එකක් පත්තු වෙනවා. ඉතින් ඒ වගේ ඒවා නැත්නම් මොනවා හරි ලියන විට මොනවා හරි සංගීත රාවයක් මොනවා හරි එනවා. ඒ වගේ මොනවා හරි අපි අනාගතේ වෙයි කියලා බලාපොරොත්තු වෙන තමයි හැම වෙලෙම විභව නිෂ්පාදනයෙන් කතා කරන්නේ. ඒ විදිහට අපිට පුළුවන් මේකේ නිෂ්පාදන මිශ්‍රය යටතේ නිෂ්පාදන මට්ටම් ගැන සාකච්ඡා කිරීමක් කරන්න. ඉතින් අපි එතනින් එහාට යනවා නිෂ්පාදිතයක එහෙම නැත්නම් භාණ්ඩයක ජීවන චක්‍රය. ඉතින් මේක පොඩ්ඩක් වැදගත්. ඉතින් අපි හැම වෙලේම ඕනම නිෂ්පාදන ආයතනයක මේ අධීර ටිකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒකෙදි මුලින්ම තියෙනවා සංවර්ධන අධීර. බලන්න මේ සංවර්ධන අධීරේ ඒගොල්ලන්ගේ විකුණුම් නැහැ. ඒගොල්ලෝ කොස්ට් එකක් විතරයි තියෙන පරීක්ෂණ සංවර්ධන වියදම් දරනවා. ඒ කාලේ ලොකු වියදමක් යාර තියෙන. හැබැයි මේක හඳුන්වලා දෙන අධීර බලන්න හඳුන්වලා දෙන අධීරට එද්දිත් ඒතර විකුණුම් ටික ටික වැඩි වෙයි. හැබැයි ලාභ නෑ. දැන් හඳුන්වලා දෙන කාලේ සාමාන්‍ය ලාභ ලැබුණොත් ලැබෙන මේ අන්තිම චුට්ට විතරයි ලාභ ලැබිලා තියෙන්නේ. ඉතින් එහෙම ලැබෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අපේ නිෂ්පාදනය හඳුන්වලා දෙන ඉන්ට්‍රොඩක්ෂන් එක කරන කාලේ අපිට ඒකෙත් පිරිවැයක් තියෙනවා. ඒතර මේ සංවර්ධන අධීරෙත් පිරිවැයක් තියෙන හඳුන්වලා දෙන අධීරෙත් ගොඩක් වෙලාට පිරිවැයක් තියෙන විකුණුම් වැඩි වුණොත් ලාභ වැඩි වෙන්න දෙන ඉඩකඩ අඩුයි. සමහරවිට පොඩ්ඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි වර්ධනය වෙන අතීරෙදි අපේ ලාභය අර විකුණුමුත් වර්ධනය වෙනවා. ඒ වගේ මේකත් එක්ක ලාභෙත් වර්ධනය වෙනවා. ඊට පස්සේ මේ පරිණත අධීර. මේක තමයි හොඳම තැන. ඒතර අපේ විකුණුම් ගොඩක් වැඩි වෙනවා. මේ උපරිම තැනට ඇවිල්ලා එතන ප්‍රොෆිට් එක නැත්තම් ලාභයත් ගොඩක් වැඩි වීමක් ඉතින් ව්‍යාපාරයක් හැම වෙලේම උත්සාහ කරන්නේ මේ පරිණත අධීර නැත්නම් අපි කියන බිස්නස් එක පීක් එකට එනවා කියලා. ඒ පීක් එකට එන තැන ඒ පීක් එකේ වැඩි කාලයක් ඉන්න. පරිණත අධීරේ වැඩි කාලයක් ඉන්න පුළුවන් වෙන තරමට එයාට එයාගේ ව්‍යාපාරේ ප්‍රතිලාභ වැඩි කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අනිවාර්යෙන් මොන බිස්නස් එක වුණත් අනිවාර්යෙන් පිරිහෙන කාලයක් එනවා. ඉතින් ඒ කාලෙදි විකුණුම් සේල්ස් පල්ලෙහාට යනවා. ඉතින් ලාභෙත් අඩු වෙනවා. හැබැයි ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මේ පරිණත අධීරේ ලාභ උපරිම කරගෙන කාලයක් රැඳිලා ඉන්න. ඒතකොට ඉතින් ප්‍රශ්නයක් නැහැ. කාලයක් යනකොට විකුණුම් අඩු වෙලා ව්‍යාපාරයේ ටිකක් පරිහානියට ලකුණ සාමාන්‍ය මට්ටමක් තියාගෙන ඉස්සරහට ඉන්න පුළුවන්. මේ කාලෙන් හොඳට හම්බ කරගන්න. ඒතර හැම වෙලෙම ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පරිණත අධීරේ වැඩිපුර ඉඳලා ඒ කාලෙදි හොඳට හම්බ කරගෙන තමන්ගේ බිස්නස් එකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ ටික ගේන්න. ඉතින් කාලයක් එනවා දවසක් එනවා. ඉතින් මේ අනිවාර්යෙන් පරිහානිය නැත්තම් පිරීමේ අධීරයටත් එන. ඒතර ඒ කාලෙදි අපි ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. මේ පරිණත කාලේ ලොකු කාලයක් අපි ගත කරලා තියෙනවනේ. ඒකෙදි අපි අර අවශ්‍ය කරන ප්‍රතිලාභ ටික දැන් අරන් ඉවරයි. ඉතින් මේ ටික විස්තර කරලා තියෙන බලන්න භාණ්ඩ සංවර්ධන අධීර ආරම්භ වන්නේ නව භාණ්ඩ නිෂ්පාදනය අදහස උත්පාදනයත් එක්ක. ඉතින් මේ අධීරේ විකුණුම් නැහැ. පරීක්ෂණ සංවර්ධන වියදමක් විතරක් ගන්නවා. හඳුන්වා දෙන අධීරේදී භාණ්ඩ වෙළඳපොළ ඉදිරිපත් කරනවා. විකුණුම් හා ලාභයේ සෙමින් ඉතින් වර්ධනය වෙනවා. සමහරට ලාභයක් තියෙන්නත් පුළුවන් චුට්ටක් නැති වෙන්නත් පුළුවන්. ඒ වර්ධන අධීරේදී විකුණුම් ඉහළ යන නිසා ලාභාන්තිකයක් අපිට දක්නට ලැබුණා. ඉතින් වර්ධන අධීර විකුණුම් වැඩි වෙනවා ලාභිකුත් ආවා. ඊට පස්සේ පරිණත අධීරයේදී වෙළඳපොලේ භාණ්ඩය පිළිගෙන අවසන් හැමෝම දන්නවා. දැන් විකුණුම් ලාභ ස්ථාවරයි වර්ධනයේ සෙමින් සිද්ධ වුණත් තරඟයට මුහුණ දීමත් එක්ක මේගොල්ලෝ විකුණුම් ලාභ අඩුවීම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක අඩු නොවී තියෙන මේගොල්ලෝ බලාපොරොත්තු වෙන මට්ටමේ දිගින් දිගට ඉන්න ඕනේ. මේ ඉතින් පීක් එක හරිය තමයි මේ ටික. ඊට පස්සෙත් පරිණත අධීරයේ මේගොල්ලෝ ටික ටික පල්ලෙහාට යන්න පුළුවන්. මොකද අලුතෙන් ඉඳලා අපි හිතුව මේ පීක් එකට ඇවිල්ලා ඉන්නකොට හොඳ තරංකරුවෙක් ඇවිල්ලා. ඒතකොට මේගොල්ලෝ පීක් එකේ හිටිය ලාභ තිබ්බට ටික ටික මේක අඩු වෙනවා. මේ හරිද? එහෙම තත්ත්වයකට එන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තු වෙන හැම වෙලේම මේ පීක් එක මෙන්න මේ ටිකේ
වැඩි කාලයක් රැඳිලා ඉන්න. ඒතර ඒක වැඩි කාලයක ඒ ප්‍රමාණය ඉන්න පුළුවන් නම් අප බලාපොරොත්තු වෙන මට්ටමේ ඉතින් කාලයක් යනකොට ඉතින් මේක අනිවාර්යෙන් පරිහානියට ලක් වෙනවා. ඒ කාලෙදි විකුණුම් අඩු වෙලා ලාභ අඩු වීමක් වෙනවා. ඒක දීලා තියෙනවා පිරිහීමේ අධීරදී විකුණුම් පහළ ගිහිල්ලා ලාභ හීන වීමක් වෙනවා. ඉතින් ওই විදිහට අපි මේ අලෙවිකරණයේ කොටසට අදාළ මූලික කාරණා ටික මේකේ සාකච්ඡා කිරීමක් කරා. ඉතින් මේ පාඩමට අදාළව අපි තව වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් වැඩි තොරතුරු ප්‍රමාණයක් තියෙන පාඩමක්, වැඩි කාලයක් ගත කරන්න වෙන පාඩමක්. ඉතින් ඒ හේතුව නිසා මේක වැඩසටහන් දෙකකට ඉදිරිපත් කරන්න තීරණය කරලා තියෙනවා. ඒතකොට මේ පළවෙනි වැඩසටහන තුලින් ඔයාලට මේකේ මූලික කාරණා ටික ඉදිරිපත් කරා. ඊළඟ වැඩසටහනෙන් අපි මේකට අදාළ ඉතුරු කාරණා ටික සාකච්ඡා කිරීමක් කරනවා. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට හැකියාව තියෙනවා මේ කොටසට අදාළව අපි ලබා දෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මේ ප්‍රශ්න ටික ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ DS එක ලියෝ ක්ලබ් එක හරහා. ඊට පස්සේ ඔයාලට මේකේ PDF එක අවශ්‍ය කෙනෙක් ඉන්නවනේ. දැන් මේක අපි වීඩියෝ එක යනකොට ඔයාලට PDF එක තිබ්බනම් ඔයා හිතයි සමහරට මේකේ PDF එක තිබ්බනම් හොඳට පාඩම් කරන්න පුළුවන් නේ. ඉතින් ඒකත් ඔයාලට DS එක ලියෝ සමාජය සම්බන්ධ කරගෙන ඒක ලබා ගැනීමක් කරන්න පුළුවන්. අපි ආරාධනා කරනවා ඔයාලට මේකේ දෙවෙනි කොටසත් එක්කත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒක ඉක්මනටම ඔයාලට ලබා දෙනවා.